නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුත්ත නිපාතේ පාරායන වග්ගයේ 6 වෙනි සූත්‍රය උපසීව සූත්‍රය. පාරායන වග්ගයේ හම්බවෙච්ච සූත්‍ර තුලින් මම දැකපු ලස්සනම සූත්‍රය තමයි උපසීව සූත්‍රය. මේක ඉගෙන ගන්නකොට හොඳට තේරුම් ගන්න ඕනේ. ලොකු සිහියක් ඕනේ. සිහිය පිට ගියොත් එහෙම මේක කියන කාරණා සමහර ඒවා තේරුම් ගන්න අමාරුයි. ඒක නිසා මම කියන කාරණාව එකම හිත යොමු කරලා සිහිය එකට යොමු කරලා ඒක හිතමින් අහන්න නැත්තම් අමාරුයි. හරියට ඒ විදිහට අපි සිහිය යොමු කරගෙන හිටියොත් දැන් මම සජ්ජායනාත් කරනවනේ. එතකොට මේ කියන වචනය සජ්ජායනා කරන්න අමාරු වෙන්නේ නැහැ. ඒ නිසා මේ බාහිර අවධානයකට යොමු වෙන්නේ නැතුව මම හැම වෙලෙම කියනවානේ කලින් ඉගෙනගත්ත සූත්‍ර මතක් කරන්නේ නැතුව කලින් අපි හිතපු විදිහවල් මතක් කරන්නේ නැතුව මේ සූත්‍රයේ තියෙන කාරණාව එක විතරක් හිතන්න කියන එක. ඒ විදිහට හිතන්න යොමු වීම තමයි අපි යම් කිසි විදිහකට හරි අනුගත වෙනවා කියන කාරණාවක් කතා කරන්න පුළුවන්. එහෙම අනුගත වීමත් එක්ක තමයි සැබෑම ප්‍රතිපදාව ඉස්මතු වෙන්නේ. නැත්තම් අපි අපේ මනෝලෝක අපට ආවේනික විග්‍රහ. මොකද අපි හොඳට තේරුම් ගන්නට ඕනේ මේ ධර්මයක් ඉගෙන ගන්නකොට විශේෂයෙන්ම දැන් අපි ජීවත් වෙද්දී නම් සාමාන්‍යයෙන් අපි සමහරවට සමාජයේ සාධාරණ අසාධාරණකම් එක්ක අපි පොඩ්ඩක් බලනවා ගතිය වැඩි. ඉතින් ධර්මයක් ඉගෙන ගන්නකොට ඒක සම්පූර්ණයෙන් අතහරින්නට ඕනේ. මම අද උදේ සාකච්ඡාවෙත් පැහැදිලි කරා සමහර කාරණාවක් පැහැදිලි කරන්න මම වෙන සූත්‍රයක කරුණක් ගන්නේ මම කියන කාරණාව මේ ඒ සූත්‍රයේ පෙන්වන අර්ථය ඒ විදිහටම යන්නේ නැති නිසා. ඒ කියන්නේ අනුගත වීම කියන එක අඩු නිසා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් බහර සූත්‍රයේ පැහැදිලි කරද්දී අර ඛණ්ඩ ස්කන්ධ කියන උපාදාන ස්කන්ධ කියන විග්‍රහය පැහැදිලි කරා. මම ඒක පැහැදිලි කරන්න ගත්තා උද්දේශ විභංග සූත්‍රය. ඊට පස්සේ ඔගේ සූත්‍ර 3-4ක් මම ගත්තානේ. ඒ මම සාධක ගන්නෙ. ඇයි සාධක ගන්නෙ? කියන්නේ අනුගතම් වෙලා හිටියනම් ওই සාධකය අවශ්‍ය නැහැ. වෙන කාරණාවක් වෙන සූත්‍රයක් අරගෙන මම කියනවා මේකෙත් තියෙන්නේ මේ විදිහම මේ පරයයක් තියෙන්නේ. ඒ නිසා මේක මේ විදිහටයි තියෙන්නේ කියලා. හැබැයි අනුගත වුණා නම් වෙන සූත්‍රයක කාරණාවක් ගන්න අවශ්‍යතාවයක් ඉන්නේ නැහැ. කියන්නේ කියන කාරණාව ඒ විදිහටම යොමු වෙලා හිතනවා. ඉතින් ඒක නිසා මම බොහෝ වෙලාවට වෙන සූත්‍රයක් නොගෙන තරමට මම මේක විස්තර කරන්න උත්සාහ කරනවා. එහෙම විස්තර කරන කාරණාවට අනුගත වෙන්න පුළුවන්කම තියෙන්නෙම අපි අපේ හිතලා ගත්ත කරුණු එක්ක අපි යොමු වෙන්නේ නැතුව හිටියොත් විතරයි. නැත්තම් මට වැඩිපුර කරුණු කියන්න වෙනවා වෙන දේශනා අරගෙන ඒ කියන්නේ සාධනයක් කරලා පෙන්නන්න. ඉතින් එතෙන්න නොවන විදිහට අපි හිත හදා ගන්නට ඕනේ. ඒක තමයි එතකොට ජීවත් වීමේදී පවා දැන් අපි හොඳට මම අර එදා ත්‍රිති සූත්‍රය පැහැදිලි කරද්දිත් හැම එකකින් පැහැදිලි කරා. අපි ගැන අපේ ජීවත් වීමේදී ප්‍රත්‍යක්ෂාව කරන්න. කියන්නේ ජීවත් වීමත් එක්ක අපි අපේ මතය කියන්නේ අපට ඉස්සල්ලාම එන්නේ අපේ මතයද නැද්ද කියන එක. අපේ මතය කියලා කියන්නේ
අපි තුල යම් කිසි තියෙන ෆ්‍රේම් එකක් යම් සිද්ධියක් අල්ලලා ඕනම සිද්ධියක් අල්ලලා. එතකොට ඒකෙදි අපි කවුරු හරි කරුණක් කියනකොට සිද්ධියක් මොනවා හරි සිද්ධියක් අල්ලලා අපට ඉස්සල්ලාම එන්නේ අපේ ෆ්‍රේම් එක. අපි ඒකින් ප්‍රතිචාරයක් දක්වනවා. ඔන්න ඕක නැති වෙනවා අපි හරියට හිතන්න ගත්තා. දැන් ධර්ම කාරණාවකදී එක වෙන්නේ අපි ඒකිනුත් ෆ්‍රේම් එකක් දාගෙන ඉන්නවා. අපි ජීවත් වෙද්දී මොනවා හරි කාරණාවක් තුළ අපේ ෆ්‍රේම් එකක් අපිට තියෙනවා. එතකොට කරුණක් කවුරු හරි කියද්දී ඒ කියන්නේ මොනවා හරි අපි හිතමුකෝ මේ මොනවා හෝ සිද්ධියක් පිළිබඳව. අර කරුණ කියනකොටම අපි සාධාරණී හේතු දාගත්ත තැනදී ඉස්සල්ලාම අපි ඒක ඇවිදිලා අරයාගේ ප්‍රතික්ෂේප වෙනවා. ප්‍රතික්ෂේප වෙන කරුණක් කියනවා කරුණක් හිතනවා. හැබැයි අපි මේ අපේ ෆ්‍රේම් එක අයින් වල ගතිය තියෙනවා නම් අන්න දැන් මම හැම වෙලෙම කියලා තියෙනවා දැන් අනුගත වෙනවා කියනොත් කල්යාණ මිත්‍ර අනුගත වීම හරි. ඒක සාධාරණයි. ගුරුවරයෙකුට කල්යාණ මිත්‍රයෙකුට අනුගත වෙනවා කියන එක සාධාරණයි. හැබැයි අපි යම් ඕනෑම කාරණාවක් තේරුම් ගන්න. අපිට තරංග මට මොන හරි කියනවා නම් අමද්දස්සේ මට මොන හරි කියනවා නම් මම ගුරුවරයෙක් වුණා කියලා මම කාටට කියලා දෙනවා කියලා යම් කාරණාවක් කියනකොට ඒ කරුණ තේරුම් ගන්න මගේ ෆ්‍රේම් එක මම අයින් කරන්න ඕනේ. ඒක මට කොච්චර අසාධාරණ වුණත් අදාළ නැහැ. ඊළඟට එතෙන්ද ගිහිල්ලා ඒ කාරණා බලන්න ඕනේ. අපි හැම වෙලෙම බලන්නේ අපේ පැත්තේ අපේ ෆ්‍රේම් එකේ ඉඳලා අපි එක පාට මොකක් හරි කියනකොට අපේ වචනේ අපිට වෙලා ඉවරයි. අපි අතන ෆ්‍රේම් එක එතන සිද්ධිය ගැන බලන්නේ නැහැ. එතන සිද්ධිය ගැන බලලා ඉවර වෙලා තමයි අපට කරුණටයක් කතා කරන්න පුළුවන්. අන්න එහෙම නොවුනොත් එහෙම අපට කවදාවත් මේ සක්කාය නිරෝධයක් කියන කාරණාව කරන්න බැරි වෙනවා. මොකද හේතුව අපි හැම වෙලෙම අපි කොටු කරගත්තාම හරි ඉතින් ඒ නිසා මේ දේශනාව ඉගෙන ගන්නකොට විශේෂයෙන්ම අපි මේක තුලින් ඉගෙනගත්ත කරුණු එක්ක බලනකොට අපේ ෆ්‍රේම් එක කවදාවත් ඒකට යොමු කරගන්න හොඳ නැහැ. එහෙම යොමු කරගන්න නැති ස්වභාවයක් තියෙනවා නම් මට වැඩිපුර දේවල් කියන්න ඕනේ වෙන සූත්‍ර කරුණු ගන්න ඕනේ නැහැ. ඒ සාධනය කරලා පෙන්වන්න වෙන සූත්‍ර කරුණු ගන්න ඕනේ මේකෙන්ම පැහැදිලි කරලා පෙන්වන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි බලමු උපසීව සූත්‍රයේ මම කියවහම කියන්නේ හොඳ අවධානයෙන් අහගෙන ඉන්න. එතකොට කියන්න පුළුවන්. ඒකෝ අහං සක්ක මහන්ත මෝඝං ඒකෝ අහං සක්ක මහන්ත මෝඝං අනිසිතෝ නෝ විසහා මිතාරින්තු අනිසිතෝ නෝ විසහා මිතාරින්තු අනිසිතෝ නෝ විසහා මිතාරින්තු අනිසිතෝ නෝ විසහා මිතාරින්තු ආරම්මණං බ්‍රූහි සමන්ත චක්ඛු ආරම්මණං බ්‍රූහි සමන්ත චක්ඛු යන්නිසිතෝ ඕඝ මිමං තරෙයං යන්නිසිතෝ ඕඝ මිමං තරෙයං. ඔන්න උපසීවහන පළවෙනි ප්‍රශ්නය. හරි ලස්සන කාරණාවක්. දැන් අපි කවුරුත් දන්නවා මේ අය ආකින්චඤ්ඤායතන දහම් විනයකට අනුව දැක්මක් සහිතව ප්‍රතිපදා හුරු කරන අය. ආකින්චඤ්ඤායතනය කියන කාරණාව එක්ක. එතකොට එතන ඉඳලා තමයි කියන්නේ මෙයාලා සත්‍යවාදී, මෙයාලා විමුක්තිකාමී, ඒ විමුක්තිකාමීත්වයත් එක්ක සත්‍යවාදී ස්වභාවයත් එක්ක ආකින්චඤ්ඤායතන කියන දැක්මක් තියෙනවා. ඒ දැක්ම එක්ක ජීවිතය ගත කරනවා. ඒ දැක්ම එක්ක විමුක්තියකට, ඒ ශාන්ත විමුක්තියකටපත් වෙලා ඉන්නවා. එතකොට ඒපත් උනාට යාලට ඊට එහා දෙයක් තව ඕනකමක් තියෙනවා. අන්න ඒකයි විශේෂත්වය. එතකොට මේ ඕනකමත් එක්ක යාලා නැවත මේ ප්‍රශ්න කරන්නේ ඒකත් එක්ක. ඔන්න අහනවා බුදුරණවහන්සේගෙන් සක්ක කියන්නේ සක්‍යාණෙනි. එතකොට අපි ඒක ගෞරවාන්විතව අපි ඒක කියනවනම් ශාක්‍ය මුනිంద్రයාණෙනි. අහනවා අනිශ්චිතෝ. ඔන්න බලන්නකො මේ කාරණා මේ ප්‍රශ්නේ හරි ගැඹුරුයි මේ කරුණ. කියන්නේ දැන් මේ අහන්නේ කවුද? ආකින්චඤ්ඤායතන ධර්ම විනයක් එක්ක ඒ ප්‍රතිපදාවක් අනුගමනය කරන විමුක්තිකාමී කෙනෙක්. ශාක්‍ය මුනිంద్రයාණෙනි ඇසුරු කිරීමක් නැතුව අනිශ්චිතෝ. එතකොට දැන් මේ උපසීව ඇසුරු කිරීමක් ඉන්නේ නැහැ. මොන බලන්න ඒ කියන්නේ උපසීවට එදිලා නැහැ ඇසුරු නැති කිංචි නම් නත්ති කිංචි බව දැක්මක් නම් තියෙන්නේ කුමක්ද ඇසුරු කරන්නේ? නේ නත්ති කිංචි බව දැක්මක් තියෙනවා නම් දැක්ම ලැබීම නෙවෙයි දැක්ම. නත්ති කිංචි බව දැක්මක් තියෙනවා නම් යෙදීමක ඇසුරු කිරීමක් නැහැ නේ. එතකොට ඔන්න අනිශ්චිත
ඇසුරු කිරීමක් නැතිව හුදකලා ඒකෝ හුදකලාව ඉන්න අහං මම හුදකලාව ඉන්න මම ශාක්‍ය මුනිంద్రයාණන් දැන් එතකොට කවුද මේ උපසීව ඇසුරු කිරීමක් නැතුව හුදකලාව ඉන්නවා. එතකොට ඒ හුදකලාව කියලා කියන්නේ දැන් අපට හුදකලාව කියනකොට කයෙන් වෙන්වනේ අපි බලන්නේ. දැන් මෙතන 16කුත් ඉන්නවා තවත් කට්ටිය ඉන්නවා බුදුරණවහන්සේත් ඉන්නවා. ඊළඟට අපි ගත්තොත් එහෙම බාවරි ළඟ ඉන්නේ ඒත් පිරිස ඉන්නවා. ඒතර හුදකලා නැහැ නේ. එතකොට නම් අර දැන් බද්දේක රත්න සූත්‍රෙත් හුදකලාවක් තියෙනවානේ. එතකොට ඒ හුදකලාව වෙනම විග්‍රහයක්. දැන් මෙතන හුදකලාව කියන කාරණාව කතා කරන්නේත් නිශ්චිත භාවයක් හැටියට නත්ති කිංචි භවයේදී යෙදීමක් නැත්තම් හුදකලා නැද්ද? හුදකලා. මොකක් එක්කද උපසීවකේ දැක්මත් එක්ක එකතුලා තියෙන්නේ. කිසිම දැක්මක් එක්ක එකතු වෙලා නැහැ. එතකොට එහෙනම් ඒ දැක්මක් එක්ක එකතු නොවීම නත්ති කිංචි කියන කාරණාවත් එක්ක හුදකලාත්වයේ ඉන්නවා. එතකොට ශාක්‍ය මුනිంద్రයාණෙනි ඇසුරු කිරීමක් නැතුව හුදකලාව මම මහන්ත මෝගම් කියන්නේ මහත් වූ සැඩපහර. ඕගේ මහත් වූ සැඩපහර. ලොකු සැඩපහරක්. තරණය කිරීමට මට නෝ විහසාමිතාරින්තු මට තරණය කිරීමට හැකියාවක් ලැබුණේ බලන්න දැන් මේකේ මේ කියන කාරණාවේ තියෙන ලස්සන දැන් මේ උපසීව ඇසුරු කිරීමක් නැතුව හුදකලා වෙන්නවා හැබැයි දන්නවා මහත් වූගෙන තරණය කරන්න බැරි වුණා දැන් මෙවැනි ධර්ම විනයක් එක්ක මෙවැනි අතහාර්ථයක් දැකීමක් එක්ක නිසිත බවකුත් නොයදෙන කල්හි ඊතර වීමක් නොවන බව තරම් දකින්න නුවණ දැන් අපට මේ සාමාන්‍යයෙන් මොකක් හරි කාරණාවක් එක්ක එනකොට එතනදී මේ දැන් මම සරලව කිව්වොත් දැන් සක්කාය නිරෝධය ගැන මම කතා කරනවානේ මම අර කීසරේ ඉදා සාකච්ඡාවෙත් පැහැදිලි කරේ සක්කාය කියන එක වැරදි සක්කාය නිරෝධය හරි දැන් අපි සක්කායට එන්න දෙන්නේ නැතුව සක්කාය නිරෝධයේ ඉන්න හදනවා දැන් අපට ওই කාරණාව තුල අපට දැන් ඒ දැක්ම තුල යෙදීමේ සක්කායක් බව අපට හම්බ වෙන්නේ නැතුව අපට සතුටක් නැද්ද? දැන් අපි හැම වෙලෙම සක්කාය නිරෝධය කියන කාරණාවකට කැමැත්තක් තියෙනවා මොකක් එක්කද මැන්නේ? සක්කාය කියන බවක් එක්ක සක්කාය නිරෝධ බවක් මැන්න. දැන් මේක එක්ක අපට සතුටක් වෙන්න නැති. නමුත් අපට මෙතන දකින්න පුළුවන්කම ලැබුණේ නැහැනේ. හැඩපහරක් එක්ක ඉන්නවා කියලා. නැත්තම් ඇත්තක් නොදකයි මේ ඉන්නේ කියලා දකින්න හම්බුනේ නැහැ. නමුත් බලන්නකො මේ උපසීවට නිශ්චිත බවක් නැතිව වාසය කරන මට උදකලාවේ වාසය කරන මම මහත් වූගේ නම් මට තරණය කරන්න බැරි වුණා. ආරම්මණං බ්‍රූහි සමන්ත චක්කෝ යන් නිශ්චිතෝ ඕගමිමන්තරෙය. ඊළඟට අහනවා සමන්ත චක්කෝ කියන්නේ හාත්පස ඇස් ඇති උතුමයාණන්. හාත්පස ඇත්තට බලන්නේ දෙන දැන් බුදුරණවහන්සේ ළඟට ආවට පස්සේ එන්න මම ඔයාලා මට ආමන්ත්‍රණය කරන සමන්ත චක්කෝ කියලා මට හාත්පස ඇස් තියෙන කෙනෙක් කියලා මට ආමන්ත්‍රණ මම එහෙම කෙනෙක් එහෙම කිව්වේ නේ. දැන් බලන්න මේ යමුව මම අර ඉදා දෝතක සූත්‍රය කතා කරද්දී පැහැදිලි කරේ. මේ යමුව සමන්ත චක්කෝ කියන කාරණාව එන්නේ එයාලා තුලින් හාත්පස ඇස් තියෙන උතුමේ. කියන්නේ කිසිවක් නොදකින්න කෙනෙක් නෙමෙයි. හාත්පස ඇස් තියෙන උතුමාණෙනි යන් නිසිතෝ යමක් ඇසුරු කරගෙන ඕක මිමන්තරෙය. මේ සැඩපහර තරණය කිරීමට ආරම්මණම් බ්‍රෝහි මට ආරම්මණයක් වදාරණසේක්වා. දැන් මේකේ තව ටිකක් තේරුම් ගන්න අපි බලමු. දැන් මෙතනදී දැන් නිශ්චිත භාවයක් නැතුව වාසය කරන බවක් සහ සැඩපහර තරණය නොවන බවක් උපසීවට වැටහුණා. එතකොට මෙතන කියවෙනව නේද යම් කිසි වූ දැක්මක් එක්ක වාසය කරනවා හැබැයි ඒක ඇත්තක් එයාට සත්‍යයක්. ඒ කියන්නේ වාසය කරන්නේ ඉදමේව සත්‍යං ගන්න නැහැ කියන එක. ඉදමේව සත්‍යං මොගමඤ්ඤං කියන කාරණාවට යන්නේ නැහැ. එහෙම යනවා නම් එයාට කියන්න අවශ්‍යතාවයක් නැහැ. මට ඒත් මහා හැඩපාර තරණය කරන්න හම්බුන්නේ නැහැ කියලා. එතකොට මහා හැඩපාර තරණය කරන්න හම්බුන්නේ නැහැ කියලා කිව්වෙම ඉදමේව සත්‍යං කියන කාරණාවට ගිහිල්ලා නැහැ.
එතකොට එහෙනම් දැන් ඇත්තටම මේ සිද්ධිය ගත්තට පස්සේ අනිශ්චිත බවක් හම්බෙලා නේද? නත්ති කිංචි එකත් එක්ක අනිශ්චිත කියන නිර්වචනයක් හම්බෙනවා. අනිශ්චිත කියන ස්වභාවයට යමු වුණා නම් අනිශ්චිත කියන එකතු වෙන්නේ නැහැ කියන නිර්වචනයක් හම්බෙන්නේ නැහැ. දැන් එකතු වෙන්නේ නැති නිර්වචනයක් හුදකලා වෙන්න මට තියෙනවා. දැන් මම එක මොකක්වත් එක්ක එකතු වෙන්නේ නැහැ. එතකොට එහෙනම් Tamanට සක්කාය කියන පදනමක් ඉදිලා තියෙනවා. Tamanට කොටු වෙච්ච කාරණාව තමයි නත්ති කිංචි ස්වභාවයත් එක්ක නිශ්චිත නැහැ කියන එක. එතකොට මේ දැන් කිසිවක් නැහැ කියන කාරණාවක දැක්මක් ඉදෙන තැනදී තව එතනින් එහාට යන්න උපරිම තව තියෙන නේව සංඥා සංඥායතනෙ විතරයි. මෙහෙම තියෙද්දී මෙහෙම තව එතනින් එහාට කියන අවශ්‍යතාවයකුත් හොයද්දී ඊතර වෙන්න බැරි වුණේ. ඇයි? මේ හොයන කරුණු සියල්ලක්ම යන්නේ Tamanට කොටු වෙච්ච රාමුක තවත් අර්ථකථනයකටනේ. මොනවා හරි විග්‍රහයක් මම අර පැහැදිලි කරේ සක්කාය වැරදි සක්කාය නිරෝධය හරි කියලා මේ ෆ්‍රේම් එක මේ කුලකය ඔක්කොම ටික එකතු කරලා මේ සම්පූර්ණ ටික ඇත්තක් කියලා ලැබිලා නේ. හැබැයි සක්කාය කියන කාරණාව වැරදි කියන බවක් ලැබෙන්නේ නැතුව සක්කායක් කියලා දකිනකොට සක්කාය නිරෝධයකට යමු වෙනවා නම් සක්කාය නිරෝධ බවක් ලැබුණොත් ඒක සක්කාය නෑ බව. අන්න එහෙනම් කිසිදු විදියකින් අපේ ආවේනික වූ ප්‍රේමයකට රාමුවට කොටු වෙන්නේ නැතුව සිදුවෙන දැක්මක් වෙන්නේ බාහිරට නැමීමෙන් විතරයිනේ. බාහිරට අනුගත වීමෙන් හැරෙන්න, බාහිරට යමු වීමෙන් හැරෙන්න මොනම හරි විග්‍රහයක් එනවා නම් ඒ සියලු විග්‍රහ සක්කායට දාලා නැහැ. සක්කායට දාලා. හැබැයි අපි හරි විග්‍රහය සක්කාය නිරෝධ කියන විග්‍රහය හරි සක්කාය කියන විග්‍රහය වැරදි කියලා මේ දෙකටම සක්කායට හම්බ වෙලා අපි සක්කාය නිරෝධයට යන්න දඟලනවා. හැබැයි කවදාවත් සක්කාය නිතර වෙන්නේ නැහැ. ඇයි එතන සම්පූර්ණයෙන් අපට ආවේනික නිර්වචනයක් ඇවිදින්න. එහෙනම් මේ අනුගත වීම තියෙන්නට ඕනේ. ඒක තමයි ප්‍රධානම කාරණා. ඒක නොවීම තමයි ඒක නොවෙන්නේ ඉතින් ඊට අදාළ ධර්ම විනයක් එක්ක කියන්නේ ඒ ධර්ම විනය තුනම නිතරම පැහැදිලි කරනවානේ. සද්ධා, රුචි, අනුශ්‍රව, ආකාර පරිවිතක්ක, දිටි නිඥානකන්ති තියෙන්න බෑ. මේ කරුණු එක්ක යමකට සිදු වෙනවා නම් අනුගත වෙන්න ඕනේ නැහැ. ඇයිද මේ කරුණු පහෙන්ම කියවෙන්නේ මොකද්ද? සක්කාය කියලා දාලා කොහොනේ. එහෙනම් මේ කරුණු පහට අදාළ විග්‍රහයක් එනවා නම් එතන සක්කායට අදාළ කොහොනයක් තියෙන්නේ. එහෙනම් ඒක සැබෑම ඊතරන ප්‍රතිපදාව වෙන්නේ නැහැ. සක්කායකට අදාළ විග්‍රහයක් නොවන විදිහේ ධර්මයක් පෙන්වනකොට ඒක තනිකරම ඇත්ත. ඒ තනිකරම ඇත්ත පෙන්වනකොට දැන් අපි ගත්තොත් උපසීවර නත්ති කිංචි කියන කාරණාව දැක්මක් වෙනවා නිසිත භාවයක් ඉදිලා නැහැ. ඒතකොට නත්ති කිංචි කියන කාරණාවේ දැක්ම සහිත නිසිත භාවයක් නොයෙදෙන බවක් ලැබිලා තියෙනවානේ. එහෙනම් ඒ බව ඇත්ත. ඒ ඇත්ත සද්ධාරුච්‍යන සවාකාර පරිවිතක්ක දිටි නිඥානකන්ති කෝනේ. එහෙනම් ඒ අදාළ ප්‍රතිපදාව කවදාවත් සක්කාය නිරෝධයක් වෙන්නේ නැහැ. දැන් මෙයාට උතර වෙන්නත් බැරි වුණා. ඊළඟට අහනවා දැන් මෙච්චර චින්තනයක් යොමු කරපු මේ උපසීව අහනවා හාත්පස ඇස්ති උතුමාණෙනි මට පැහැදිලි කරලා දෙන්න. යමක් ඇසුරු කරගෙන. දැන් යමක් ඇසුරු කරගන්නේ නැතුව දැක්මකට යන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම ජීවිතයේ සත්‍ය හොයන්න ජීවිතයේ සත්‍ය හැවීමත් එක්ක දැක්මකට යන්න ලෝකයේ යෙදීමක් අවශ්‍ය වෙනවද නැද්ද? අවශ්‍ය වෙනවා. නැත්නම් මොකද දකින්නේ? දකින්න විදියක් නෑ. ජීවිතයේ දැක්මක් යන්න අනිවාර්යෙන් ලෝකයේ යෙදීමක් ඕනේ. එතකොට එහෙනම් යමක් ඇසුරු කරගන්න ඕනේ. අන්න ඒක තමයි හතිපට්ඨාන සූත්‍රයේ අත්ති කායෝතිවා 50 සතිපත්‍යුප්පට්ඨිතාය. කයක් ඇතයි කියලා ගන්නවා කියලා පැහැදිලි කරන්නේ. යමක් ඇසුරු කරගෙන මේ ඕගය. ඔන්න දැන් බලන්න මේ යමක් ඇසුරු කරගෙන මේ සැඩපහර තරණය කරන්න අන්න ඒ ආරම්මණයක් වදාරන්න කියනවා. මේ ඕගෙද බලන්න එතකොට මේ ඕගේ ඉමං ඕගම් මේ හැඩපහර. එතකොට දැන් හැඩපහරක් බවක් හම්බුණා. දැන් බලන්න සැඩපහරක් බවක් හම්බුණාට ඒ සැඩපහර සක්කාය නිරෝධ දැක්මත් එක්ක නෙමෙයිනේ. තාම මේ ප්‍රශ්නේ නියහන්නේ.
දැන් අපි දෝතක සූත්‍රයේදී කතා කරද්දී හම්බුණානේ. ඊතර සැඩපහරක් කියලා හම්බුණා බුදුරණවහන්සේගෙන් ප්‍රශ්න කරගෙන යද්දී. එතකොට එහෙනම් දැක්මක් සහිතව. සක්කාය නිරෝධ දැක්මක් සහිතව. දැන් මෙතන දැක්මක් සහිතව නෙමෙයි. හැබැයි දැක්මක් සහිත නොවුනට නත්ති කිංචි කියන කාරණාවේ läගගන්නේ නැතුව තවත් හොයන ගතියක් තියෙනවා. අන්න ඒකත් එක්ක යට සැඩපහරක් කියන එකක් අපිට. එතකොට එහෙනම් මෙන්න මේ සැඩපහර තරණය කරන්න යමක් ඇසුරු කරගෙන ආරම්මණයක් වදාරන්න කියනවා. දැන් එතකොට මම නිතරම පැහැදිලි කරලා තියෙනවානේ කනවා කියන්නේ මොකද්ද? ඇවිදිනවා කියන්නේ මොකද්ද? අහනවා කියන්නේ මොකද්ද? දැන් ආරම්මණයක් නේද මම පෙන්නන්නේ. කනවා, ඇවිදිනවා, නානවා, අහනවා, දකිනවා. දැන් ඔන්න ඔය කාරණා මුල් කරගෙන ඔය කාරණාව පාදක කරගෙන හොයන්න යොමු වෙන්න කලින් පවා සත්‍යවාදී කෙනෙක් නම් ඇහිම මුල් කරගෙන ඇහිම තුලින් ගොඩනගෙන හැඩපහරක් නැද්ද? ඇහිම මුල් කරගෙන ඇහිම තුලින් ගොඩනගෙන හැඩපහරක් තියෙනවා. හොගල ගලගෙන ඇහුනට පස්සේ ඇහිම එක්ක හොගල ගලන් එනවා. ඊළඟට ඔය සියලුම සිද්ධි ගත්තාම ඒක මුල් කරන හැඩපහරක් තියෙනවා. එතකොට මෙන්න මේක යමක් ඇසුරු කරගෙන හැඩපහර තරණය කරන්න. දැන් ඇසුරු කරගත්තාම අපි දකින්න කෝණිය අනුව ගත්තාම තරණය කරන්න බෑ. දැන් ඇසුරු කරනකොට හැඩපහර එන එකක් නෙවෙන්නේ. ඇසුරු කරාන හැඩපහර එනවා. හැබැයි ඇසුරු කර ගැනීම කියන කාරණාව අර්ථාන්විත වෙනවා නම් සත්‍යවාදී භවයේ උපරිමත්වයට යනවා නම් ඇසුරු කරගන්න යොමු වීමම ඇසුරු නොකර ගැනීම. නිවැරදිව යම කියන්නේ අපි ඇසුරු කරගන්නවා කියන කාරණාවට උදෙම නිවැරදිව අපි ඒ කාරණා තේරුම් ගන්නවා කියන්නේ හරියට මේකත් එක්ක ඉන්නවා කියන එක. හරියට මේකත් එක්ක ඉන්නවා කියන කාරණාවේ අර්ථයම ඒකත් එක්ක ඉන්නවා කියන කාරණාව යෙදෙන්නේ නැති එක. මොකද හේතුව අපි ඒකත් එක්ක ඉන්නවා කියන කාරණාව අපි දාගන්නේම ඒකත් එක්ක ඉඳලා නෙමෙයි අපි සැඩපහට අහු වෙලා ටිකක් දාගන්න. ඇසීම කියන කාරණාව ඇසුරු කරන්න කිව්වොත් එහෙම. ඇසීම කියන කාරණාව අපට විග්‍රහයක් අපි තුලින් දානවනේ. දැන් ඇසීමද ඇසුරු කරේ අපේ විග්‍රහයට ඇසුරු කරේ. ඇසීම නෙමෙයි අපේ විග්‍රහය අපි දැම්මනේ. ඇසීමම ඇසුරු කරා නම් ඇසුරා විතරයි. අන්න ඇසීම ඇසුරු කිරීම. ඇසීම ඇසුරු කරා නම් ඇසීමම යෙදෙන්නේ නැහැ. එතකොට අපි ගත්තොත් මම අර කිව්වේ කනවා කියන එකම ඇසුරු කරා නම් අපි කන බවක් දාන්න බෑ. කනවා කියන එක දෙන්නේ නැහැ. ඒ කනවා කියන බව හම්බුනේ කාටද? මට දැන් කනවා කියන ඇසුරු කරේ කනවා කියන බව මම දාගත්ත එකද? කනවා කියන බව මම දාගත්ත එක. එතකොට මෙන්න මේකට ආරම්භණයක් කියලා දෙන්න කියනවා. ඒ කියන්නේ අසුරු කරගෙන සැඩපහර තරණ දැන් හරියට අසුරු කරොත් තියෙන සැඩපහර තරණ වෙනවනේ. හරියට අසුරු කරගන්න නැතුව අපි අපේ අන බලන්න එතකොට මේ ප්‍රශ්නේ තුලින්ම අහලා තියෙන කාරණාවෙන් බුදුරණවහන්සේ පෙන්වන්න යන විග්‍රහයේදී සක්කාය නිරෝධයට ඒ කියන්නේ මෙහෙන් දෙයක් ඉන්නේ නැති වෙන්න ඕනේනේ. මෙහෙන් දෙයක් ඉන්නේ නැති වුණා නම් යෙදෙන කාරණාවේ ඒ විදිහටම වුණා නම් ඒක විග්‍රහයක් ඉන්නේ නැහැ. ඇසීම දැකීම දැනීම නැත්තම් ඒ ඕනම කතාවක් විග්‍රහයක් එන්නේ. එහෙනම් මොකද වෙන්නේ? ඊතර වෙනවා. අන්න ආරම්මණය මොකද්ද? ආරම්මණයක් වදාරන්න කියනවා. ඊළඟට වුණ බුදුරයන් වහන්සේ වදාරනවා මං කිව්වම් කියන්නේ ආකින්චඤ්ඤං පෙක්ඛමානෝ සතිමා ආකින්චඤ්ඤං පෙක්ඛමානෝ සතිමා නතිහිති නිස්සාය තරස්සු ඕඝං නතිහිති නිස්සාය තරස්සු ඕඝං කාමේ පහාය විරතෝ කතාහි කාමේ පහාය විරතෝ කතාහි තන්නඛයං නත්ත මබහාබි පස්සං තණ්හක්ඛයං නත්ත මබහාබි පස්සං. ඔන්න බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා දැන් මේ අය අභිඥායතනෙ ඉන්නේ. දැන් අසුරු කරන්න කියලා යමක් කියනකොට ඒ කියන කාරණාව අගෝචර දෙයක් නම් අසුරු කරන්න පුළුවන් වේද? බෑනේ. අසුරු කරන්න කියන කාරණාව අගෝචර නම් ඒක වැඩක් නැහැ. එහෙනම් අසුරු කළ යුතු කාරණාව කියව යුත්තේම ගෝචර භාවයක් එක්කමයි. ගෝචර භාවයෙන් කතා කරන්න බෑ.
දැන් මේ උපසීවලාගේ ආකින්චඤ්ඤායතනේ නත්තිකින්චී කියන කාරණාව එක්ක නම් යෙදීමක් තියෙන්නේ. කතා කළ යුත්තේ එක එකමනේ. වෙන දෙයක් කතා කරන්න බෑ. අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සතිමා සතිමත්ව. සතිමත්ව දැන් බලන්න මම මෙහෙම කිව්වොත් එහෙම. දැන් මගේ කටහඬ ඇහෙනවා. ඇසීම කියන කාරණාව. ඒ ඇසීම ස්වාමින්වහන්සේගේ කටහඬ කියන ඇත්ත ලැබිලා. ඒක ඇත්ත ලැබිලානේ. හැබැයි අපි මෙතෙන්ද යථාර්ථවාදීවම අපේ සංකල්ප වලින් තොරව ඒ ඇසීම ඇසුරු කරන්න ගත්තොත් සතිය පිහිටුවාද? යථාර්ථවාදීවම අපේ සංකල්ප වලින් තොරව ඒ ඇසීම ඇසුරු කරන් ගත්තොත් සත්‍යවාදීවම එතකොට ඒ ඇසුරු කිරීම තුලින් දැන් ඒකනේ ඇසුරු කරන්නේ. දැන් ඇසීම් බවක් හම්බ වෙන්නේ. ඇසීම් බවක් හම්බ වෙන්නේ අපි දාගත්ත කාරණාව එක්ක නේද? දැන් එතකොට ආකින්චඤ්ඤායතනය කියන්නේ නත්ති කිංචි කියන ස්වභාවය. ඔන්න ඔය කාරණා දැන් මෙතෙන්ද මම කියපු කාරණා ටික ආදේශ කරගන්න. නත්ති කිංචි කියන ස්වභාවය ඇසීම කියන බව ගන්න. දැන් ඇසීම ඇසුරු කරනවා වගේ නත්ති කිංචි ඇසුරු කරනවා. නත්ති කිංචි කියන්නේ බවක්. ඇසීම කියන්නේ බවක්. ස්වාමීන් වහන්සේගේ කටහඬ ඇහෙනවා. ඇසුරු කිරීම කියන කාරණාව ස්වාමීන් වහන්සේ කටහඬ ඇසුරු කරන්න යනවා. දැන් මම කියව ඇසුරු කරන්න කියලා සතිය පාදක කරගෙන තමන්ගේ කෝණයක විග්‍රහයක් නැතුව මෙතෙන්ද යමු වෙන්නේ. ඒ යෙදීමට. එතකොට තමන්ගේ කෝණයක් නැතුව යමුනොත් එහෙම ඇසීම කියන එකේ විග්‍රහය කතාව යෙදෙන්නේ නැහැ. එහෙනම් නත්ති කිංචි කියන කාරණාවට සතිය යමු කරලා ඇසුරු කරන්න යමුනොත් එහෙම නත්ති කිංචි බවක් යෙදෙන්නේ. නත්ති කිංචි බවක් යෙදෙන්නේ නැහැ. අන්නර සූත්‍ර ජහලනිසය අටක නගර ආදී දේශනා තුළ පැහැදිලි කරන්නේ යථාර්ථය දකිනකොට ඒ කියන්නේ නත්ති කිංචි කියන ස්වභාවය ගෝචරත්වයේ යෙදෙනවා විඳීම හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීම නත්ති කිංචි කියන ස්වභාවයේ ගෝචරත්වය ඒ ගෝචරත්වයේ තේරුම් ගන්න ලොකු නුවණක් තියෙන්නට ඕන ඒ ස්වභාවය තේරුම් ගන්නවා කියන කාරණාව එකම යෙදීමක විදීමක් කියන දැක්මක් ඇති වෙනවා නම් අන්න ඒකේන දකිනවා විදීම හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීම කියන කාරණාව දැන් අපට හම්බ වෙනවා විදීමක් නැතුව කෙනෙක් විඳින්නක් බව කෙනෙක් හඳුනා ගන්නක් බව හැබැයි විඳීම හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීම කියන කාරණාව නම් දැක්කේ ඒ දැක්ම ස්වභාවයට කියනවා සංකතං ඊළඟට පටිච්චසමුප්පන්න කය ධම්මං වය ධම්මං. එතනින් හැදයක් කියන්න පුළුවන්ද? අන රහවගත සූත්‍රය පැහැදිලි කරන්නේ. දුක කියන කාරණාව විග්‍රහ කරනකොට සියල්ලක්ම දුකයි. සැප දුක, අදුක්කම සුඛ දුකයි. විග්‍රහය කොහොමද තියෙන්නේ? කය ධම්මං වය ධම්මං විරාග ධම්මං. එතකොට එහෙනම් සැබෑවටම විදීම හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීම කියන නිර්වචනේ අර්ථාන්විත වෙනවා නම් ඒ අර්ථාන්විත භාවයේ විදීමක් බව නෙමෙයි. හඳුනා ගැනීමක් දැන ගැනීමක් සකස් වීමක් බව නෙමෙයි. අර්ථාන්විත වීම කියලා කියන්නේ අනිත්‍යයක්. නැත්නම් සංකතක්, පටිසමුප්පන්න. එතකොට මොකද වෙන්නේ? යෙදීම ආකින්චඤ්ඤායතනේ වෙලා නත්ති කිංචි වෙලා නත්ති කිංචි කියන කාරණාව විදීම දැන ගැනීම සකස් වීම හඳුනා ගැනීම කියන කාරණාවක් නම් ඒ කාරණාව ඒ විදිහටම දකින තැනදී ඒ බව මොකද වෙන්නේ? දැන් අපි උපමා ටික ගත්තොත් එහෙම මිරිගුවක් දියබුබුලක් කෙසෙල්ලාලටුව මායාව. ඒ බව කතා කරනකොටම අන්න එහෙනම් ඒ ස්වභාවයම එදින්නේ නැහැ. ඒ කතාවම එදින්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? චිත්තම් පටිවාපීති. දැන් ඒක එදිලා නැහැ. නත්ති කිංචි කියන බව එදිලා නැහැ. එතකොට හැබැයි දැන් අපි යථාර්ථය නොදැක කල්පනා කරන ක්‍රමයකට යමු වුණාම අයින් වෙලා වෙන එක පිළ බෑ ගන්නවා. මේකෙන් මේ කාරණාව මේ ධර්ම විනයත් එක්ක වෙන එක යනවා නම් යන්න තියෙන්නේ
නේව සංඥා නා සංඥායතනෙට. එතනින් පල්ලට යන්න ඉඩක් නැහැ. මොකද මේ අසාමාන්‍ය ධර්මනේ. එතකොට එහෙනම් සතිමත්ව සිහිය ඇතිව ආකින්චඤ්ඤායතනම් පෙක්ඛමාන. ආකින්චඤ්ඤායතනේ දකිමි. දැන් ආකින්චඤ්ඤායතනේ යෙදෙමින් නෙමෙයි. ආකින්චඤ්ඤායතනේ යෙදෙනවා නම් අනිශ්චිතයි කියලා බවකුත් හම්බ වෙනවා. නත්ති කිංච කියන බවකුත් හම්බ වෙනවා. ආකින්චඤ්ඤායතනේ දකිමි. දැන් අර නිශ්චිතව ඉල්ලෝණිය යම මේ බුදුරණස් ඒ කාරණාව මේ පෙන්නන්නේ. දැන් ඔන්න දැන් මම අර නිතරම කියන කනවා හොයන්න. ඇවිදිනවා හොයන්න. ඇහෙනවා හොයන්න. ඇහෙනවා හොයන්න. ඇහෙනවා කියන එක දකින්න. හැබැයි ඇහෙනවා කියන කාරණාව අපේ විග්‍රහයකට යන්නේ නැතුව. ඒක ඒ කරුණ. එතකොට එහෙනම් නත්ති කිංචි කියන කාරණාව ආකින්චඤ්ඤායතනය කියන මෙන්න මේ කාරණාව සිහිමත්ව දකිනකොට මොකද වෙන්නේ? නත්ති නිස්සාය තරස්සු ඕගා. දැන් මෙහිම දකිනකොට සිහිවත් කිසිවක් නැත යන්න නිස්සාය. අන්න නත්ති ඉති. ඒක නැතයි කියන කාරණාව නිස්සාය. ඒක ඇසුරු කරගෙන. දැන් ඇසුරු කරගත්තේ මොකද්ද? නත්ති කියන කාරණාවයි ඇසුරු කරගත්තේ. එතකොට මේ නැත යන්න ඇසුරු කරගෙන. නැත යන්න ඇසුරු කරගෙන කියලා කියන්නේ මම අර පැහැදිලි කරේ සද්දය කියන කාරණාව ඇසුරු කරගත්තා වගේ. නැත යන්න ඇසුරු කරගත්තා. නැත කියන කාරණාව සතිමත්ව දකිනවා. මොකද වෙන්නේ? තරස්සෝග. නැත යන්න ඇසුරු කරගෙන ඇති බවක් කියන්නේ ඇති බවක් ඇසුරු කර ඇති බවක් නැත කියන කාරණා ඇසුරු කරන සැඩපහර තරණය කරනවා. අන්න තරස්සු ඕග. මෙන්න මේ සැඩපහර තරණය කරගෙන මොකද වෙන්නේ? කාමේ පහය විරතෝ කතාහි. දැන් එතකොට දැන් ලෝකේ වෙන දෙයකට යන්න පුළුවන් එහෙනම් කියලා හිතෙන්න පුළුවන්. වෙන පැත්තකට අහු වෙනවනේ. හැබැයි අර මුල ඉඳලම තියෙන විග්‍රහ ඔක්කොම ටික කතා කරන්න වෙනවා. මොකද දැන් මේ දැක්ම පිළිබඳව කාමයේ ඉක්මවලා කාමයේ අතහැරලා ඒ විතරක් නෙමෙයි. විරතෝ කතාහි. කතාහි කියන්නේ කතං කති කියන්නේ කෙසේද අර මේක මොකක්ද කියන මේ හොයන ගතිය තියෙනවනේ. දැන් මෙයාට හොයන ගතිය තියෙනවනේ. මෙන්න මේ හොයන ගතිය. දැන් බලන්නකෝ ඥානයක් හැටියට විචිකිච්ඡා සංයෝජනයක් බවක් හම්බ වෙන්නේ නැහැ යමු යමක් නැති නිසා. හැබැයි ඒ වුණාට විචිකිච්ඡා සංයෝජනය ඉරිච්ච බව වැඩපිළිවෙලේ තියෙනවනේ. ඥානයක් කියලා නැහැ වෙන පැත්තකට යමු යමක් නැති නිසා. එතකොට මෙන්න මේ කතාහි කියන නැත්නම් මේ මොකද්ද කෙසේද කියන මෙන්න මේ කාරණාව ඒකිනුත් වෙන් වෙනවා වෙන් වෙලා විරතෝ ඒකිනුත් වෙන්ව තන්නක්ඛයන් නත්ත මබහ නත්තං අபிපස්සා නත්ත මබහ විපස්සං කියන්නේ නත්තං න අත්තං අනත්තං න අත්තං එතකොට න අත්තං අත්ත කියන එක නැතිව අபிපස්සං කියලා කියන්නේ ඊටා හොඳින් දකින්න කියන එක. එතකොට තණ්හක්ඛයන් කියලා කියන්නේ මොකද්ද? තණ්හාව ඡේ වීම කියන කාරණාව දකින්න ඊටා හොඳින් දකින්න කියනවා කොහොමද? එතකොට දැන් ඔන්න කාමයන්ගෙන් වෙන් වෙලා කතාහි කියන කාරණාවෙන් වෙන් වෙලා මේ තණ්හාව ඡේ වීම. එතකොට තණ්හාව ඡේ වීම කියලා කියනකොට කිසිදු විදිහකින් ලැබීමක් ඉස්මතු වෙන්නේ නැති එක. අபிපස්සං මනාව දකින්න කියනවා අත්ත කියලා කියන්නේ අල්ලවා ගැනීම නැත්නම් එකතු වීමක් අල්ලවා ගැනීමක් න අත්තං අල්ලවා ගැනීමක් නැතුව අල්ලවා ගැනීමක් කියන එකක් නැතුව මනාව දකින්න කියනවා මොකද්ද තණ්හක්කය තණ්හාව ඡේ වීම. දැන් හොඳට හිතන්න මේ කාරණාව තණ්හාව ඡේ වීම කියන බවක් අපට අර්ථාන්විත වුණා නම් මනාව අල්ලවා ගැනීම නැතුව දැක්කද? නෑනේ.
තණ්හාව ඡේවීම කියන කාරණාවක් අපට අර්ථාන්විත වුණා නම්, يعني අපට ලැබුණා නම් ඒ බව අල්ලගත්තනේ. දැන් අවිපස්ස වුණාද? මනාව දැක්කද? නෑ. අල්ල ගැනීම නැතුව මනාව දැකීමක් වෙන්නේ නෑ. බුදුරණවහන්සේ පෙන්වන්නේ අන්නීම දකින්නවා කියනවා. දකින්න කියනවා. එතකොට එහෙනම් මොකද්ද දැන් මේ කිව්වේ? ආකින්චඤ්ඤායතනේ කියන කාරණාව සතිමත්ව ඒ කාරණාව දකිමින් නැත යන්න කියන කාරණාව ඇසුරු කරගෙන, කියන්නේ නැත යන්න කියලා කියන්නේ එතකොට නත්තිකින්ච කියන ඒ දැක්ම ඇසුරු කරගෙන කාමී ප්‍රහාණය ඕගේ තරණය කරනවා කියනවා. ඊට පස්සේ කාමයේ අතහැරලා කෙසේද කියන කාරණාවෙන් ඉංගලා මේ තණ්හාව ශේ කිරීම අල්වා ගැනීමක් නැතුව ඉතා හොඳින් දකින්න කියනවා. ඉතින් මෙන්න මෙතන පෙන්වා දීලා තියෙනවා මොකද්ද? ආකින්චඤ්ඤායතනේ ඇත්ත. ආකින්චඤ්ඤායතනය කියන කාරණාව විමුක්තත්වයක් ලැබීම. ආකින්චඤ්ඤායතන බවක් කියලා කියන්නේ නත්ති කිංචි කියන කාරණාව එක බලනකොට ඒ ඉන්න කෙනාට යෙදීමේදී එයාට විමුක්තත්වයක් ලැබීම. දැන් එතකොට ආකින්චඤ්ඤායතනය දැක්කද ආකින්චඤ්ඤායතන බව තුල වූ විමුක්තිය භුක්ති විඳිනද? ආකින්චඤ්ඤායතනයේ බව තුල වූ විමුක්තිය භුක්ති විඳීමන්නේ. දැන් ආකින්චඤ්ඤායතනේ දකින්නනේ ඕනත්තේ. ආකින්චඤ්ඤායතනේ බව වූ විමුක්තිය භුක්ති විඳීම නෙමෙයි. ඒක දකින්නට ඕනේ. ඒක දකිනකොට ආකින්චඤ්ඤායතන බවක් කියන ඌ නිර්වචනයක යෙදීමක් වූ සකායට ඉඩක් නැහැනේ. එහෙනම් එතන අන්න සක්කාය නිරෝධය අර්ථාන්විත වෙනවා. එතකොට මෙන්න මේක තමයි බුදුරන් වහන්සේ පෙන්වන්නේ. දැන් ඔය කාරණාව එයා යෙදිලා ඉන්න තැන එක්කම ඒ යෙදීම එක්කම දැක්මකට යොමු කරලා ඒකම දැන් එයාට අලුත් දෙයක් කියන්න ඕනේ. හරි, ඕකම හොයන්න. ඒ කාරණාවම බලන්න. සත්‍යමත්ව ඒකම දකින්න. ඒ භවයේ ඉන්න කියන්නේ නෑ. ඒ භව විමුක්තිය. ඒ භව විමුක්තියක් ලැබීම. ඒ භවයේ ඉන්න කියන්නේ නෑ. ඒක මොකක්ද කියලා බලන්න කියනවා. දැන් ඒක හොයන්න බෑනේ. ඒක ඇසුරු වෙන්නේ නැතුව. ඒක ඇසුරු කරගෙන තමයි ඒ කාරණාව හොයන්නේ. හතිපට්ඨාන සූත්‍රයේ පෙන්වන සියලු මනුපස්සන ඒක. සන්තංගෝ අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දේ පජානාති. කොහොමවත් එතන කියන්නේ නැහැ. හරියට දැන් කාමච්ඡන්දේ එපා. නෑ කාමච්ඡන්දේමයි. ආධ්‍යාත්මේ කාමච්ඡන්දේ ඇති තැනදී ආධ්‍යාත්මේ කාමච්ඡන්දේ ඇතයි පජානාති වෙනවා. ඇතයි පජානාති වීම කියන කාරණාව තුලදීම පජානාති නෙවෙන්නේ. ඒ කියන්නේ හොඳින්ම දකිනවා. හොඳින්ම දකිනකොට මගේ විග්‍රහයකට යන්න බෑ. මගේ විග්‍රහයකට යන්න නැත්නම් සක්කායකට ඉඩක් නැහැ. සක්කායකට ඉඩක් නැත්නම් කාමච්ඡන්දේ කියන බවක් නැහැ. කතාවනේ. ඒතර අසන්තං ආජ්ජත්තං කාමච්ඡන්දං නත්තිමේ ආජ්ජත්තං කාමච්ඡන්දේ පජානා. දැන් කාමච්ඡන්ද කතාවෙදිලා නැහැ. යථාච අනුප්පන්නස්සන්න කාමච්ඡන්දේ ඉපදීම නෙමෙයි දැකීමේ ස්වභාවය විග්‍රහ කරනවා අනික්මනවා. එතකොට දැන් නත්ති කිංචි කියන කාරණාවේ නිශ්චිත භාවයේ කියනකොට යථාර්ථය දැකීම කියන තැන කිසිදු විදියකින් අපේ පැත්තක් ඉන්නේ නැතුව අපේ කෝණයක් ඉන්නේ නැතුව ඒ කාරණාව ඒ විදිහටම දකිනකොට මොකද විමුක්ත බවක් හම්බ වෙන්නේ විමුක්තත්වයේ ඉඳීම නැති කිංච කියන අනිශ්චිත භාවයක් එක්ක ඉන්නවා මම ඉන්නවනේ අන්න ඒ කාරණාව ඒ සිද්ධිය බලන්න කියනවා. දැන් අපි ගත්තොත් මම නිතරම කියනවානේ ඇහැට පේන රූපය ඇහැට රූපයක් පෙනෙද්දී අපි රූපේ එක්ක ඉන්නවනේ. කනට සද්දයක් ඇහෙද්දී අපි සද්දේ එක්ක ඉන්නවා. දැන් හොඳට හිතලා බැලුවොත් එහෙම අපි රූපයේ එක්ක හෝ සද්දේ එක්ක හෝ කතාවක් නැති වුණොත් අපේදී මොකෝ රූපය, සද්දය, ගන්ධය, රසය, පහස, අරමුණ. දැන් අපේ ඉඳීමේ කතාව අර්ථාන්විත වෙලා නැහැනේ. එතකොට එහෙනම්
අපට රූපය, සද්දය, ගන්ධය, රසය, පහස, අරමුණ කියන කාරණාවේ ඇත්ත අපි දකින්න ගියොත් එහෙම අපේ ඉඳීමක් කතා කරන්න පුළුවන් නේද? අපේ ඉඳීමක් කතා කරන්න බැයි නම් රූපේ, සද්දේ, ගන්ධේ, රසේ, පහස, අරමුණ කියන විග්‍රහය කොහෙද ආවේ? ඒ කතාව ඉඩ නෑ නේද? ඒ රූපේ, සද්දේ, ගන්ධේ, රසේ, පහස කියන කාරණාව, ධම්ම කියන කාරණාව කතාව ඉඩාවේ මම අර උපමාවක් කියන්නේ අපිම කූඩුව හදාගෙන අපි මේකට ගිහිල්ලා අපිම ලොක් කරලා අපිම අතර විසික් කරලා අපිම අයින් වෙන්න හදනවනේ. දැන් රූපයේ, සද්දේ, ගන්ධයේ, රසයේ, පහස, අරමුණ කියන ස්වභාවයක් බවක් කියලා අපට ආවේ අපටම ඒ බවක මැනීමක් ඇවිදලා තියෙනවා. එතකොට අපට මේ බවක මැනීමක් ඇවිදිලා හැබැයි අපි හොඳට කල්පනා කරලා බැලුවොත් එහෙම මේ 6 කියන කාරණාව තොරව සිද්ධිය මේ 6නේ. මම කොහොමවත් එකේ නෑනේ. හැබැයි මේ 6 බවයි මටනේ. මම කොහොමකුත් මෙහෙ නෑ. මේ 6 බවයි මට. මේ කතාව හරි පරස්පරයි. දැන් මම අර උපමාවක් කිව්වේ අර කලින් වඳ කාන්තාවකගේ දරුවෙක් මිරිගුවේ පීනලා නානවා කියලා. ඔන්න ඔයගේ කතාවක්. මේ කරුණු ඇස රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන කාරණාව විග්‍රහයක් හැටියට යෙදුනේ මමත් එක්ක. ඒක තමයි අසුරු කරගෙන ඉන්නේ මමක් එක්ක. එතකොට මේ 6 වෙන් වශයෙන් ගත්තහම මම එක්ක කතාවනේ. මේවා ඒ ස්වභාව සිද්ධිනේ. මේ 6 වෙන් වශයෙන් ගත්තම මම එක්ක කතාවනේ. හැබැයි මේ 6 බවක් ආවේ මම එක්ක කතාව එක්ක. එතකොට එහෙනම් මේ 6 බවක ඇත්ත යමු වුණා නම් මම එක්ක කතාවත් මේ 6 කතාවත් කතා වෙදිනවද? කතා වෙදින්නේ නෑ. ඔන්න උකයි යථාර්ථය. මේ යථාර්ථය දකිනකොට ඉතින් මොකක් එක්ක ලෝකේ කොටු වෙන්නද? කොටු වෙන්න ඉඩ නැති වෙනවා. ඔන්න දැන් මේ කරුණු ටික තමයි ඉතින් බුදුරණවහන්සේ උපසීවට නත්තිකින්චි කියන කාරණාව එක්ක පැහැදිලි කරේ. ඊළඟට ප්‍රශ්නයක් අහනවා උපසීව ආයසරය. බලමු මේක. සබ්බේසු කාමේසු යෝ විතරාගෝ ආකින්චඤ්ඤං නිසිතෝ හිත්වා යඤ්ඤං ආකින්චඤ්ඤං නිසිතෝ හිත්ව යඤ්ඤං සංඥා විමුක්ඛේ පරමේ විමුක්තෝ තිත්තේනුසෝ තත් අනානුයායි තිත්තේනුසෝ තත් අනානුයායි ආය ප්‍රශ්නයක් අහනවා උපසීව. දැන් ඔන්න උපසීවට කරුණු පැහැදිලි කරා නිශ්චිත භාවයක් නැතුව නිශ්චිත භාවයක් එක්ක ඊතර වීම කියන කාරණාව තන්නක්කය. උපසීව අහනවා හපව් සබ්බේසු කාමේසු යෝ විතරාගෝ සියලු කාමයන් කෙරෙහි සියලුම කාමයන් කෙරෙහි යමික් විතරාගී වෙනවද? සියලු කාමයන් හැම කාමයන් කෙරෙහිම විතරාගී බවට යම් කිසි කෙනෙක් විතරාගී වෙනවද? එතකොට දැන් කොහොමද සියලු කාමයන්ගේ විතරාගී බවක් කතා කරන්නේ මේකෙදි? ඊ වගේම තව කතා කරනවා ආකින්චඤ්ඤං නිස්සිතෝ. මේ ආකින්චඤ්ඤ කියන කිසිවක් නැහැ කියන කාරණාවත් එක්ක නත්ති කිංච කියන කාරණාවත් එක්ක මේ ඇසුරු කිරීම ආකින්චඤ්ඤං නිස්සිතෝ. මේක ඇසුරු කරගෙන හිත්වා අඤ්ඤං. අන්න ඒක ඇසුරු කරගන්නවා. ඒ වගේම තමයි අන් සියල්ල අතහැරලා හිත්වා අතහැරලා අඤ්ඤං අනිත්‍යව අතහැරලා. දැන් මම ඔය නිතරම කියන කාරණාවක් තියෙනවානේ. අපි අපේ මනෝලෝකේ දාන්න නැතුව වෙන විග්‍රහයකින් යෙදෙන කාරණාව විතරක් හිතන්නේ. ඇසීම විතරයි. ඇසීම පිළිබඳව විග්‍රහයක් මනෝලෝකෙන් දැම්මොත් ප්‍රශ්නයක්. මම අද සාකච්ඡාදී පැහැදිලි කරා අසූචි වලක ඉඳගෙන තව කෙනෙකුට අසූචි ගොඩක් පෑගෙනවා කියලා කියනවා. ඉතින් ඒ කියමන නිකන් හරි බොරු කියමන. ඕක හොදගන්න ගිහිල්ලා ඔය අසූචි ගොඩක් කොන්න පෑගිලා. හැබැයි එයා ඉන්නේ අසූචි වලේ.
අන්න ඒ වගේ අපි වෙන විග්‍රහයක ඇසුරු කරගෙන ඉඳලා අපි කියනවා ඇසීම කියන කාරණාව එක දකිනකොට ඒ එක යෙදෙන්නේ නැහැ කියන කාරණාව අපි කියන්නේ හිතීම කියන කාරණාව කියන ගොහුරේ läගගෙන අරක වැරදි කියලා. දැන් හිතීම ඒ හිතපු එක හරි නේද? ඒ හිතාගෙන හිටිය මොකද්ද? ඇසීම කියන කාරණාවක් එක්ක එකතු වෙනවා කියන නැත්නම් ඇසීම කියලා කියන්නේ ලැබීමක් නෙමෙයි. ඒක අතහරිය දකිනකොට එතන ලැබීමක් වෙන්නේ නැහැ. ඊතර වෙනවා. කියන එක ඇත්තනේ. ඒක හිතීමක් වෙලාද හිතපු දෙයක් වෙලාද? හිතපු දෙයක් වෙලා. හිතපු දෙයක් ඇත්ත වෙලා අරක වැරදි වෙලා. අසුචි වලේ ඉන්නවා අර කකුල අනිත් කෙනා කකුලේ පෑගිච්ච අසුචි ටික අසුචි. හැබැයි ඉන්නේ අසුචි වලේ. අන්න ඒ වගේ වැඩන්නේ. එහෙනම් අන්න වෙන එකකට යමු නොවි. අන්න සැබෑම අනුගත වීම කියන කාරණාව සිද්ධ වෙන අන්න එතනදී. ඒ කියන්නේ අපට ආවෙන් දැන් බලන්න නම් මේ විදිහට යමෙකුට යථාර්ථයක් වෙන පැත්තකට යන්න ජීවිතේ කොච්චර එහෙම වැඩපිළිවෙලක් එක හුරු වෙන්න ඕනද? අසාමාන්‍ය හුරු වීමක් ඕනේ. එහෙම හුරු වීමක් නැතුව මේ විදිහ යථාර්ථයක් වෙන්න දහම්කට යන්න බෑ. ඒකයි අර ගොරෝසු මට්ටමින් අපි ජීවිතයේ යෙදෙන කරුණු එක අපි අනිවාර්යෙන් හුරු වෙන්න ඕනේ. මම අද සාකච්ඡාවේදී පැහැදිලි කරා දැන් සක්කාය කියන කාරණාව ඉක්මවනවා කියලා කියන්නේ මට හම්බ වෙච්ච වේදනාව ඉක්මවනවා කියන එක නෙවෙයි. මගේ යෙදීම ඉක්මවනවා කියන කාරණා. මම කියලා ගත්ත යෙදීම. එතකොට අපි මොනවා හරි එකක් ජීවිත පැවැත්මක් එක්ක ඉන්නකොට අපේ යෙදීමක් තියෙද්දි අපි ඒක එක්ක ඉඳගෙන අපට හම්බෙන විදිහම අයින් කරන්න හදනවා. දැන් එතන කොහොම සක්කාය නිරෝධයක් වෙන්නේ? සක්කාය නිරෝධයක් වෙන්නේ නැහැ. එහෙනම් අර සම්පූර්ණ ජීවිතයේ යෙදීම කියන එක සියලුම යෙදීම Tamanta ආවේනික යෙදීමට ඉඩක් නැති වෙන විදිහේ වැඩපිළිවෙලක් සිද්ධ වෙනවා නම් දැන් එතන පොඩි අර්ථවනිත භාවයක් තියෙනවා. එහෙනම් Tamanta ආවේනික වූ කෝණයට අදාළ විදිහට ඒ යෙදීමේ කටයුත්තට කිසිදු විදිහකින් ඉඩක් නොවෙනවා නම් එතන අර්ථවනිත භාවයක් තියෙනවා. අර පංච උපාස්කන්ධ පටිච්චසමුප්පාද ධාතු ආයතන හිතලා මනක් කල්පිත මනෝලෝක දාගන්නවට වඩා අරයට හරි ලේසි කියලා දෙන්නේ. අර ගොඩක් හිතාගත්ත කෙනාට මෙලෝදියක් කියලා දෙන්න බෑ. මොකද ඒව ඔක්කොම අල්ලගෙන ඉන්නේ. අන්න ඒ නිසා තමයි බුදුරන් වහන්සේ අර ආචාරගොඩ සම්බන්ධයත් එක්ක අර හික්මීම් පැහැදිලි කරන්නේ. ඒ හික්මීමේදී තමන්ගේ යෙදීමක් එක කටයුත්තක් කිසිම විදියකින් ඉඳ ඉඩක් නැහැ. එවැනි කෙනෙකුට ධර්මයේ දෙනකොට ලස්සනට උරා ගන්න නේද? ලස්සනට උරා ගන්නවා. එහෙම නැති කෙනෙක් අරව ඔක්කොම තවත් දේවල් අල්ලගෙන දැන් පුළුවන් වෙයිද? බැරි වෙනවා. එතකොට එහෙනම් දැන් අර මම අර කියාගෙන ගියේ වෙන එකකට යනවා කියන්නේ. හැම වෙලෙම අපි වෙන එක අල්ලගෙන ඉන්නේ. එකක් බලනකොට වෙන එක. දැන් මෙයා අහන්නේ උපසීව අහන්නේ ආකින්චඤ්ඤායතන ඇසුරු කරගෙන අනුසියල්ලම අතහැරලා දාලා උත්තම පරම කියන්නේ උත්තම සංඥා විමෝක්ෂය. දැන් සංඥාව හඳුනා ගැනීම කියන කාරණාව විමෝක්ෂය. දැන් එතකොට උත්තම සංඥා විමෝක්ෂය කියලා මේ අදහස් කරන්නේ මේ බුදුරන් වහන්සේ පෙන්නපු කාරණාව එක්ක. කියන්නේ බුදුරන් වහන්සේ පෙන්නුව එකත් එක්කනේ. හැබැයි දැන් බුදුරන් වහන්සේ පෙන්නපු කාරණාවට තාම කියන්නේ මේ දැකීම කියන කාරණාව එක්ක අනුගත වීම කියන්නේ මේ ප්‍රතිපදාව සිදු වෙනවා කියන එක නෙමෙයි. හැබැයි දැන් මේ කියපු කාරණාවක් තමයි දැන් අහන්නේ. දැන් මේ සුන්දර විමෝක්ෂයක් කිව්වා. එතකොට ඒක හඳුනා ගැනීම කියන කාරණාවක් කිසිසේත් එන්න ඉඩක් නැති විමෝක්ෂය. දැන් අරූප කියන්නේ අසඤ්ඤ භාවය නෙමෙයි. දැන් අර කලහය සූත්‍රයේ පෙන්වන සංඥාවක් නෑ නෙමෙයි. නෝපි අසඤ්ඤින විභූත සංඤ්ඤේ. එතකොට දැන් සංඥාවක් නැති බවක් ආව ප්‍රශ්නයන්නේ. දැන් මෙතන මේ කියන කාරණාවේදී දැන් ඔන්න අහනවා ඒ උතුම් පරම වූ සංඥා විමෝක්ෂයෙන් නිදහස් වෙන්න. ඒ කියන්නේ සංඥා විමෝක්ෂයෙන් විමුක්ත වීම. සංඥාව කියන කාරණාව ඒක හඳුනා ගැනීම විමෝක්ෂයෙන් මිදුණද? දැන් මෙතන සංඥා හඳුනා ඒ කියන්නේ දැන් මෙතන පෙන්වන්නේ මෙයාට හම්බ වුණ කාරණාව සංඥාව හඳුනා ගැනීම කියන කියන්නේ දැන් සංඥාවක් එක්ක විමෝක්ෂයක් බවට පත් වුණානේ. මෙන්න මේකෙන් මිදුණද ඊළඟට අහනවා ඔහු
ඒකේ පිළිගන්න නැතුව තිත්තේනුසෝ තත්ත අනානුයයි. ඔහු එහි ඒ කියන්නේ ඒ කරුණේ පිළිතලා ආයෙත් දානවා. ඒ කියන්නේ දැන් ආකින්චඤ්ඤායතනය කියන කාරණාවක් එක්ක කරගෙන ගිය මේ ප්‍රතිපදා. ඒ විමෝක්ෂයන් වලින් මිදුනහම දැන් අර මිදුනා කතාව බුදුහාමස් කලින් දේශනා කරන්නේ. ඊළඟට ඒ කාරණාවට යමු වුණා. දැන් එයාට අහපව ඒකත් අහපව දැක්මක් හැටියට සිදු වෙන්නේ නැතුව ඒක අහපව ලැබීමක් වෙනවනේ. අන්න එහි පිහිටුවට පස්සේ නැවත එන්නේ නැද්ද? ඒ කියන්නේ සැබෑවටම නිවැරදිම නිදහස්ද කියලා අහන කාරණාව කියන්නේ. හැබැයි නිදහස්ද කියන අහන කාරණාව කිව්වට සම්පූර්ණයෙන්ම අර ප්‍රතිපදාව කියන කාරණාවේ විග්‍රහය නෙමෙයි. මොකද එහෙම වුණොත් මේ ප්‍රශ්නේ අහන්න අදාළත්වයක් නැහැ. මොකද ආයෙ කතා කරන්න දෙයක් නැහැ. අර සංඥා විමුක්තිය මිදුන නැවත නොවන සුදුද කියලා අහනවා. ඊළඟට ඔන්න බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා උපසීවට සබ්බේසු කාමේසු යෝ විතරාගෝ සබ්බේසු කාමේසු යෝ විතරාගෝ ආකින්චඤ්ඤං නිසිතෝ හිත්වමඤ්ඤං ආකින්චඤ්ඤං නිසිතෝ හිත්වමඤ්ඤං සංඥා විමුක්ඛේ පරමේ විමුක්තෝ සංඥා විමුක්ඛේ පරමේ විමුක්තෝ තිත්තේය සෝ තත් අනානුයායි ඒකම එක්ක බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් මේ සියලු කාමයන් කෙරෙහි රාගය දුරු වුණාද ආකින්චඤ්ඤායතනෙ කියන කාරණාව ඇසුරු කරගෙන වෙනම කිසි දෙයකුත් අඤ්ඤං හිත්වා ඒ කියන්නේ වෙන දෙයකටත් යොමු වෙන්නේ නැතුව ඒක වෙනේවත් දුරු කරලා වෙනේවත් අනුසියල් අතහැරලා උත්තම කියන්නේ මෙයාගේ ස්වභාවයේ උත්තම ස්වභාවයක් නෙමෙයි මේ උත්තම සංඥා විමෝක්ෂය මේ උත්තම වූ සංඥා විමෝක්ෂයනොත් මිදුනද අන්න ඔහු ඒ කාරණාවේ පිහිටියට පස්සේ නැවතනම් එන්නේ නැහැ. අන්න දැන් ඥානනිසය අට්ඨක නගරාදී සූත්‍ර තුල පෙන්නනවා උපේක්ෂාව විත පිහිටුවාට පස්සේ එයා භාවිතා කරනවා ඒතං සන්තං ඒතං පනීතං අදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛය විරාගෝ නිරෝධෝ විරාගෝ නිබ්බාණං කිය. මේ සාන්තයි මේ ප්‍රණීතයි කියලා. එතකොට දැන් බුදුරන් වහන්සේ යාහා ප්‍රශ්නියත් එක්ක පෙන්නනවා ඒ ප්‍රතිපදාව පෙන්වන්න ඒ ප්‍රශ්නියත් එක්ක පෙන්නනවා නිවන කියන කාරණාවක් එක්ක. නිබ්බාන සූත්‍ර තුල පෙන්නනවා අතිබික සදායතනං කියලා. හැබැයි පෙන්වන්නේ ඒ දැන් මේ දෙන්නේගේ කතාවක් නේ ප්‍රතිපදාව අනුගත වීමේදී කතාව කරන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි දැන් ඔන්න කියලා දෙනවා පෙන්වන්න. එතකොට ආයේ එන්නේ නැහැ කියනවා. ඔන්න අනානු යයි. ඊළඟට ආයුපසී වහනවා තිත්තේ චේසෝ තත් අනානුයායි තිත්තේ චේසෝ තත් අනානුයායි යුගම්පි වස්සානං සමන්ත චක්ඛු තත්තේව සෝ සීති සියා විමුක්තෝ චවේත විඥානං තථා විදස්ස ආයහන උපසීව බුදුරන් වහන්සේට කියනවා සම්මත චක්කු හාත්පස ඇස් ඇති උතුමාණෙනි ඉතින් යම්කිසි කෙනෙක් එහි පිළිදලා නොයන සුළු වෙනවා නම් දැන් ඒ නිවීම කියන කාරණාව එක්ක අහන්නේ. එහෙම නොයන සුළු වෙනවා නම් වර්ෂ ගණනාවක් යුගම්පි වස්සං. ඒ කියන්නේ වර්ෂ ගණනාවක් එහිම සිටින විට ඔහු සිසිල් වී විමුක්ත වෙනවා දහනවා. දැන් තාම කෝණේ තියෙන්නේ දැන් ආකින්චඤ්ඤායතනේ බොහෝ කාලයක් ඉන්නවනේ. ඒ විදිහටම අන්න කෝණේ තියෙන්නේ යම්කිසි ඒ කාරණාවක් එක්ක ඒ ප්‍රතිපදාවට ගියාට පස්සේ එහිම මිදෙනවද කියලා අහනවා. එහිම විමුක්ත වෙනවද කියලා අහනවා. තත්තේව සෝසීති සියා විමුක්තෝ. එහිම ඉද්දී ඔහු සිසිල් භාවයට පත් වෙනවද විමුක්ත වෙනවද? වර්ෂ ගණනාවක් ඉද්දී. ඊළඟට එබඳු වහුගේ තතහ එබඳු වහුගේ විඳීමේ දැන ගැනීම නැති වෙනවද අහනවා. තතහ විදස්ස චවේත විඥාන.
ඒ කියන්නේ එබඳු තථා එබඳු වූහුගේ අර යම් විදවීමක් යම් කාරණාවක් එක්ක ඉන්නවනේ. මෙන්න මේ ස්වභාවය ඒ දැන ගැනීම නැති වෙනවද කියලා අහනවා. දැන් කොහෙන් ගියත් කරකැවෙනවා යෙදෙන කාරණාවක් ඉක්ම වෙනවා කියන එකනේ. ලැබෙන කාරණාවක් නැති වෙනවා කියන එක. එතකොට දැන් මේ අහන ප්‍රශ්න ටිකේ ඔක්කොගෙම තියෙන්නේ මොකද්ද? දැන් එහෙ ගිහිල්ලා ඒ කියන්නේ ඒ විමෝක්ෂ වලට ඒ විමෝක්ෂයටපත් වුණාට පස්සේ ඒකේ බොහෝ කාලයක් ඊට පස්සේ සාන්ත සිසිල්භාවයටපත් වෙනවද? අන්න ඒ බඳුව. දැන් ඒ බඳුව කියන්නේ ඒ දැක්මත් එක්ක ඉන්න කෙනා, ඒ ස්වභාවයෙන් යුක්ත කෙනා. එතකොට අන්න ඒ කෙනාගේ එතන යම්කිසි ස්වභාවයක් තියෙනවනේ ඒ දැන ගැනීම නැති වෙනවද කියලා අහනවා. බොහෝ කාලයක් යනකොට මේ සිසිල් වීම ගැන අහනවා. ඔන්න බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා අච්චී යතහා වාත වේගේන කිත්තා අතං ජලේති අතං ඵලේති න උපේති සංඛං එවං මුනි නාම කායා විමුක්තෝ අතං ඵලේති න උපේති සංඛං ලස්සන කාරණාවක් බුදුරණන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද පෙන්වන්නේ? අච්චි යතා වාත වේගේන කිත්තෝ. කිත්තා මොකද්ද? වාතයේ වේගය. කියන්නේ වේගයෙන් වාතයේ වේගය කියන්නේ විශාල වේගයෙන් සුළඟේ වේගයෙන්. ඒ සුළඟේ වේගයෙන් යම්සේ මේ ගිනි දැල්ලක් ඊටාම වේගයෙන් අස්තියට යනවාද? කියන්නේ වාතයේ වේගයෙන්ම ගිනි දැල්ලක් නිවිල යනවාද? අස්තියට යනවාද? ඊළඟට එතකොට මොකද වෙන්නේ? එහෙම අස්තියට ගියාට පස්සේ අත්තං ඵලේති න උපේති සංකම්. අන්න සංකම් කියන්නේ ගිනිනවා. උපේති කියන්නේ ලං වෙනවා. නැත්නම් ගිනීමක උපේති කියන්නේ ගිනීමකටපත් වෙනවා. න උපේති සංකම්. දැන් ගිනීමකට මැනීමකට ප්‍රඥාප්තියකටපත් වෙනවද? මැනීමකට ගිනීමකට ප්‍රඥාප්තියකටපත් වෙන්නේ නැහැ. වාතයේ වේගයෙන්ම අර ගිනි සිලුවක් නිවිලා ගියාට පස්සේ දැන් ඒකට කතාව නැහැ. දැන් බලන්න බුදුන් වහන්සේ ලස්සනට අර අග්ගවච්ඡකර සූත්‍රය වගේ මේ පෙන්නව ප්‍රතිපදාව නිවීමක් කියන විග්‍රහය නැවත ඒකට කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ කියන කාරණාව මේ උපමාවෙන් කුළු ගන්නන හැටි. එතකොට ආයේ විවහාරයක් එන්නේ නැහැ. ගිනීමකට එන්නේ නැහැ. අත්තම් ඵලේතින උපේක්ෂ සංකම්. ඒවා මුනි නාම කායෝ විමුක්තෝ. දැන් මෙන්න මේ විදිහට නිමුණාට පස්සේ එහෙම විවහාරයකට ගිනීමකට එන්නේ නැද්ද? ඒ වගේම තමයි මුනිවරයා. අන්නේ මුනිවරයා. එසේ ඒවා මුනි. එසේ වූ මුනිවරයා මොකද වෙන්නේ? මේ නම් කිරීමත්වේ මිදුන විට. දැන් විවහාරයකට යමු වෙන්නේ නැති වුණාට පස්සේ දැන් කතාවේ දෙන්නේ නැහැ. මෙසේ වූ දැක්මකින් යුක්ත එසේ ස්වභාවයෙන් යුක්තේ මුනිවරයා මේ නම් කිරීමත්වෙන් මිදුණා. දැන් මොකද්ද කතා කරන්න තියෙන්නේ? මෙන්න මේ නම් කිරීමත්වෙන් මිදුන විට අත්තම් ඵලයේදී අස්තයට යනවා. නෝප්පෝජි සංකා ගිනීමකට එන්නේ නැහැ. දැන් ප්‍රශ්නයක් අදාළ වෙන්නේ නැහැ. අන්න දැන් කොහෙන් ගියත් අපට ඕනනේ අපට යම් කිසි වූ සක්කාය නිරෝධක විග්‍රහයක්. එතකොට එහෙනම් ඒ සක්කාය නිරෝධක විග්‍රහයක් ඕන කියන්නේ අපට අවශ්‍යයි ගිනීම. ප්‍රඥප්තියක් අවශ්‍යයි. අපට නම් කිරීමත්වයක් අවශ්‍යයි. සක්කාය නිරෝධ බවක් අවශ්‍යයි. යථාර්ථයේ මේ විදිහට දකිනකොට ආකින්චඤ්ඤායතන කියන ස්වභාවය නිශ්චිත වෙනකොට නැත්නම් ඒ නිශ්චිත භාවය කියන්නේ අපේ මැනීමක් නැතුව ඒ සත්‍ය දකින තැනදී ඒ කාරණා විග්‍රහයක් ඉදෙන්නේ නැති වුනහම දැන් මොන කතාවද තියෙන්නේ? මම අර පෙන්වුවේ කලින් අසකන්නාස් රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන කාරණාවත් එක්ක. අන්න ඒ වගේ තමයි අස්තියට යනවා. ආයි වහට එන්න දැන් ප්‍රශ්නේ ඉවරයි. ඊළඟට ඔන්න අහනවා උපසීව අවසාන ප්‍රශ්නේ උපසීව අහන අතංගතෝ සෝ උදවාසෝ නති උදාහුචේ සස්සතියා අරෝගෝ තං මේ මුනි සාදු ව්‍යාකරෝහි තථාහිතේ විදිතෝ ඒස ධම්මෝ
තේ විදිතෝ වේස ධම්මෝ. ඔන්න ඊළඟ ප්‍රශ්නේ අහනවා. දැන් ඔන්න අස්ත්‍රයට ගියා කියන කාරණාව පැහැදිලි කරානේ. අත්තංගතේසේ අත්තංගතෝසෝ උදවාසෝ නත්ති. ඔහු දැන් එහෙම අස්ත්‍රයට ගියාද? එසේත් නැත්නම් එයා ඒ කියන්නේ දැන් යෙදුන කාරණාව නැහැ කියන එක. අස්ත්‍රයට ගියාද නැත්නම් යෙදුන කාරණාව නැති වුණාද? ඊළඟට එහෙමත් නැත්නම් කියන්නේ අස්ත්‍රයට ගියාද යෙදුන කාරණාව නැති වුණාද? එහෙමත් නැත්නම් සස්සති අරෝගෝ නිරෝගී වූ සාස්ව තත්වයකටපත් වුණාද? ඒ කියන්නේ දැන් කතා කරන්න බෑ මොකක්වත් අර සස්සති සම්බන්ධ තතේවට අසදීති කියලා දෘෂ්ටි තියෙන්නේ. ඊළඟට ආරෝගෝ කියන්නේ සුන්දරයි කියන එක නිරෝගී කියන එකනේ. ඒ කියන්නේ ආයේ කිසි දෙයක් වෙන්නේ නැහැ. අන්නේ තත්වයකටපත් වුණාද? අස්ත්‍රයට ගියා නැත්නම් වෙන ඒ කියන්නේ මිහින් ඉක්මලා නැති වෙලා ගියාද? එහෙම නැත්නම් වෙනම හොඳ ස්ථීර තැනකට ගියාද? ඔන්න ඔය කාරණාව අහනවා. සස්සතියා අරෝගෝ තං මේ මුනි සාදු ව්‍යාකරෝහි. ඊළඟට බුදුරණවහන්සේගෙන් අහනවා මුනිවරයාණෙනි ඒ මට හොඳින් පැහැදිලි කරලා දෙන්න. සාදු ව්‍යාකරෝහි මට මේක හොඳින් විස්තර කරලා දෙන්න. අත්‍යයකට ගියාද නැත්නම් වෙන කාරණාවක සාස්ත්‍ර තත්වයකට ගියාද? ඊළඟට තවත් මේ යොමු වීම කියලා කියන්නේ තථාහිතී විදිතෝ වේස ධම්ම. මේ ස්වභාවය ගැන වහන්සේ නම් හොඳටම දන්නවා. ඒ නිසා මේක කියලා දෙන්න කියනවා. ඔන්න තව එක ගාථාවකින් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඉච්චරයි. ඔන්න අවසානයේදී බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අත්ථංගතස්ස න පමානමති යේන නං වජ්ජුං තං තස්ස නති යේන නං වජ්ජුං තං තස්ස නති සබ්බේසු ධම්මේසු සමූහතේසු සමූහතා වාද පතාහි සබ්බේති. ඔන්න බුදුරණවහන්සේ අවසාන වශයෙන් පැහැදිලි කරනවා අස්ත්‍රයට ගියාට පස්සේ ප්‍රමාණ කිරීමක් නැහැ. නත්ති පමාණත්. ප්‍රමාණ කිරීමක් එදෙන්නේ නැහැ. කතාවක් එදෙන්නේ නැහැ. නත්ති පමාණත්ති. දැන් ඔන්න එතකොට දැන් මේ කරුණු කියනකොට අර දැන් මේ යොමු වීමත් එක්කනේ අහන්නේ. තනිකරම අර යොමු වීමම ඉස්මතු වෙලා එනවා. යේනම් දැන් එතකොට දැන් ප්‍රමාණ කරන බවක් උපසීවට දැන් ලැබීමකට ටිකක් නැති වෙනවා. ප්‍රමාණ කිරීමක් එදෙන්නේ අස්ත්‍රයකට ගියාම. යේනනම් වජ්ජුන් තන්න ඊළඟට පැහැදිලි කරනවා යමකින් ප්‍රමාණ කළ හැකිද? එය ඔහුට නැහැ. ප්‍රමාණ කළ හැකි යම් කිසි විදිහක් තියෙනවද? ඒ කාරණාවනේ. ඉතින් එහෙනම් ඒක එහෙම එකක් නැති බව ප්‍රමාණ කරන්න පුළුවන්ද? ඒ නැති බව ප්‍රමාණ කරනවා කියන එකත් ප්‍රමාණ කිරිල්ලන්නේ. යමකින් ප්‍රමාණ කළ හැකිද? ඒ බව ඔහුට නැහැ. ඒ කියන්නේ ඇත්තරම නිවීම කියන කාරණාව එක ප්‍රමාණීය කතා කරන්න බෑ. ඒ වගේම තමයි සබ්බේසු ධම්මේසු සියලු ධර්මයන් කෙරෙහි මොකද වෙන්නේ? සමූහතේසු නැසීම විනාශ වුණාට පස්සේ සියලු ධර්මයන් කෙරෙහි නැති වුණාට පස්සේ විනාශ වුණාට පස්සේ සමූහතා වාද පතාහි සබ්බේ සියලුම කතා කරන කාරණා. ඒ කියන්නේ වාද පතාහි කියන්නේ සියලුම කතා කරන මාර්ගයන්. පත කියන්නේ මාර්ගයන්. වාද කියන්නේ සියලුම කියන මාර්ගයන් සමූහත ඔක්කොම ඉක්මුණා. කියවන සියලුම මාර්ගයන් ඉක්මුණා. දැන් සබ්බේසු ධම්මේසු සියලු ධර්මයන් කෙරෙහි ධර්මයන් ඇති බව කතා කරන්නේ නැතුව සබ්බේසු ධම්මේසු කියන එක හතිපට්ඨාන සූත්‍රයේ කතා කරනවා වගේ කෙරෙහි කියන නිර්වචනයේ සත්‍ය විභක්තියෙන් දෙන්නන්නේ. මොකද තියෙන දෙයක් බව කුළු ගන්නන්නේ නැහැ. සියලු ධර්මයන් කෙරෙහි සමූහතේසු අන්න සියලු ධර්මයන් කෙරෙහි විනාශයක්. සියලු ධර්මයන් කෙරෙහි විනාශයක් කියලා කියන්නේ ලැබීමක් දෙන්නේ නැහැ කියන එක. ඇති එක නැති වුණා කියන එක නෙමෙයි. ප්‍රමාණ කරන්න බැරි වුණාට පස්සේ අන්න සියලු ධර්මයන් කෙරෙහි ඉක්මවීම. එහෙම වුණාට පස්සේ මොකද වෙන්නේ? අන්න සියලුම කතා කරන මාර්ගයක් වාද පතේහි සබ්බීති. ඒ සියලුම කතා කරන මාර්ගයන් මුළු මනින්ම මොකද වෙන්නේ? සමූහත ඉවර. ආය කතා කරන්න දෙයක් නෑ. ඔන්න ඔච්චරයි බුදුරණවහන්සේ උපසීවට වදාළේ. ඉතින් උපසීවට මේ කියපු කාරණා තුල ලොකු ගැඹුරු ප්‍රතිපදාවක් තියෙනවා. ඉතින් මම ඒකේ පුළුවන් හැටියට ඒ කාරණාව පැහැදිලි කරන්න දෙදුනේ. මොන හරි තියෙනවා නම් අහන්න. සමහරවිට මේ කියනවනේ නැත්කින්චි කියන කැසරු කරගෙන එතකොට ගන්නද?
නත්තිකින්චි කියන එකේම අර්ථය කියන්නේ මගේ ඇත්තටම නත්තිකින්චි කියන එකේම අර්ථයට යොමු වෙනකොටනේ ඉතරකින් එතකොට දැන් එයා තුළ නත්තිකින්චි කියන දැක්ම තියෙන්නේ කිසිවක් කියන එකත් එක්ක මැනීමක්ද? මැනීම තියෙනවා. කිසිවක් කියන එකත් එක්ක මැනීම තියෙනවා. ඒ මැනීමත් එක්ක තමයි, ඒ කියන්නේ කිසිවක් නැති බවක් කියන මැනීමක් යෙදෙන්නේ කිසිවක් කියන මැනීමත් එක්ක. එහෙනම් ඒ මැනීම තුළ ඉද්දි හැබැයි කිසිවක් කියන දැක්මක් නැහැ. අනික විමුක්තිය කියන්නේ. ඒක අනිශ්චිතයි කියන්නේ. දැක්මකට යන්නේ කිසිවක් කියන කාරණාව එක්ක යෙදීමේදී. එතකොට කිසිවක් නැහැ කියන පැත්තට හරි. දැන් මම අර කිව්වේ සක්කාය කියන අපට බවක් හම්බෙලා සක්කාය නිරෝධ බවක් හම්බෙලා. සක්කාය එක්ක සක්කාය නිරෝධ බවක් කියලා හම්බෙලා. දැන් එතකොට මොකද වෙන්නේ? මැනීමකට ගිහිල්ලා. අන්න ඒ වගේ තමයි කිංචි යමක් අත්කිංචි කියන එකත් එක්ක නත්කිංචි කියන දැක්මකට ගිහිල්ලා. හැබැයි ඒ දැක්මත් එක්ක භාවිතා වෙද්දී නත්කිංචිත්වය නම් ඉන්නේ අත්කිංචි බවක් ඉදෙන්නේ නැත්තම්. දැන් මොකද වෙන්නේ? විමුක්තිය. දැන් නැති කියන්නේ විමුක්තියයි විමුක්තිය ලැබීමයි කියන්නේ දෙකක්. ඒ කියන්නේ දැන් විමුක්තියක් ඒ කියන්නේ විමුක්තිය විග්‍රහය. හැබැයි විමුක්තියේ ඉන්නකොට අර කරුණ මොකක් කතා කරන්න දෙයක් නෑ අපව. විමුක්තියක් එක්ක ඉන්නේ. හැබැයි මේ විමුක්තිය අත්විඳින්නක් තියෙනවානේ. දැන් ඒ නිසානේ අකණයක් වෙන්නෙත්. ඒ ලෝක. දැන් ඒ ලෝකයට කතා කරන්න බෑනේ කිසි දෙයක්. එතකොට හැබැයි මේ කාරණාව මොකක්ද කියලා නත්තිකින්චිත්වය කියන කාරණාව දැන් ප්‍රසීවට ඕක සැඩපහර මහත් සැඩපහර එනවා කියලා දැක්මක් තියෙනවා. ඒකත් එක්ක එයාට හිතන්න ඉඩක් තියෙනවා. ඉඩක් තියෙන නිසා මේ බුදුරණවහන්සේට මේ කතා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අන්නේ ස්වභාවය ඒ බව දැන් අපි ගත්තොත් මෙහෙම මේ කෝපය කියන කාරණාවක එක්කනම් අපි ඉන්නේ. එතන අපි ගමුකෝ දැන් අපි අහාගෙන නම් ඉන්නේ ඇහිම එක්ක නම් ඉන්නේ. ඇහිම එක්ක ඉන්න බවක් තියෙනවනේ. අපි ඇහිම තව එකක් එක්ක මනව බවක් කියන විග්‍රහයක් අපට නැහැනේ. ඇහිම තුලම ඉද්දී තව එකක් තමයි මේ මැනීමක් මේ ඇහිම කියන විග්‍රහය කියලා එකක් නැහැ. ඇහිම ඉන්නේ. දැක්ම ඇහිමත් එක්ක ඉන්නේ. අපේ දැක්ම ඇහිමත් එක්ක ඉන්නේ. යොමුවීම ඇහිමත් එක්ක තියෙන්නේ. හැබැයි ඇහිම යෙදුනේ වෙන එකක් එක තමයි. ඒ කියන්නේ මේකට වැඩිපුර අවධානය යොමුනේ. එතකොට එහෙනම් ඒ කාරණාවේ ඇත්ත හොයද්දී ආපහු ඇහිම එක්ක ඉන්න බවක් නෙමෙයි තියෙන්නේ. ඇහිම මනින බවකුත් නෙමෙයි තියෙන්නේ. ඒ යෙදිච්ච කාරණා මොකද්ද කියලා හොයන එක. එතකොට අන්න අපේ මැනීමක් වෙනද විතර වෙනවා. ඒ වගේ නත්තිකින්චි කියන කාරණාවක් කතාව තියෙන්නේ අත්තිකින්චි කියන කාරණාව එක්ක. නැත්තේ නෑ. හැබැයි නත්තිකින්චි එක සත්‍ය වුණාට පස්සේ ඒකට යමු වුණාට පස්සේ දැන් අත්තිකින්චි බවක් එක මැනීමක් කියන කතාවෙන් නැතුව නත්තිකින්චි කියන කාරණාව යෙදීමේ ඉන්නවා. දැන් මේ යෙදීමෙද්දී විමුක්තියක් තියෙනවා. නත්තිකින්චි විමුක්තියක් තියෙනවා. හැබැයි මේ නත්තිකින්චි කියන කාරණාව යථාර්ථවාදී වුණා නම් නත්තිකින්චි බවක් මෙහින් මනින්න නැතුව නත්තිකින්චි කියන කේ අර්ථය දෙන්නේ. ඒ කියන්නේ නත්තිකින්චි කියන ඒ බව දැන් එයාට දැක්මක්නේ විමුක්තියක්නේ. දැන් එයා අහන්නේ අරමුණක් අසුරු කරලා අරමුණක් කියලා නම් අසුරු කරන් කියලා ඊතර වෙන්නේ. එතකොට එයාගේ ඉදීමම පෙන්වන්න එපා. එයාට අසුරට වෙන එකක් පෙන්වන්නත් බෑ. විමුක්තියකට කියන්නේ අහන දේත් එක්ක කියන්නත් එපා. එතකොට දැන් ඔය දැන් සන්නද කියපු විදිහට නත්තිකින්චි කියන දැන් එයාගේ දැක්මක් හැටියට හැබැයි දැන් ධර්මයේ පැත්තට ඇවිල්ලා තමයි අපිට කියන්න වෙන්නේ මේක මැනීමක්ද විමුක්තියක් තියෙන්නේ මේ සක්කාය දිට්ඨියකට මේ සක්කායකට අනුව බලද්දී එහෙම කියලා එක එක විදිහටම අපි මයින්ඩ් වෙන්නේ එහෙමනේ අපිට එයාගේ එක. එතකොට එයාගේ මේ දැන් යෙදීම කියන කාරණාවක් එයාට ප්‍රකට වීමක් නැති එකනේ නත්තිකින්චි කියන්නේ. එයාට යෙදීම කියන එක එයාට නොයදෙන එකක්. එතකොට එයාට අසුරු කරන්න අරමුණ හැටියට එයාගේ යෙදීම ප්‍රකට කිරීමක්ද මේ කරන්නේ. එයා ඉන්න ස්වභාවය. ඒ කියන්නේ එයාගේ යෙදෙන දැන් අරමුණක් හැටියට දැන් අපිට
ඒ ඔය සූත්‍රය අතහැරලා කතා කරසන්නක දැන් අපිට සන්නස කිව්ව අර කනවා බොනවා ඒ වගේ මොකක් හරි අරමුණක් දෙන්න ඕනේ. දැන් මෙයා ඉන්නේ ඊට එහා ජීවිතය හිතලා යාට නැත්තිකින්ච කියන දැක්මකනේ. හිතලා ගිහිල්ලා ඉන්නේ. හැබැයි හිතලා ගිහිල්ලා එයා හිතින් ඉන්නා යෙදීමක් එක්ක. එතකොට දැන් අපි ඒකට කියනවා නැත්තිකින්ච කියලා. එතකොට එයා අහන්නේ එයා ඉන්න තැනකින්. එතකොට එයා ඉන්න තැනකින් විමුක්ත වීමනේ විමුක්ත වීම පිටිසනේ එයා අසුරවන්න ඕනේ ගන්න. එතකොට ඒ ස්වභාවයද මේ සන්නද කියන්නේ. ඒ කියන්නේ ඒ දැක්මක් එක්ක මේ ඒකම දැක්ම දැන් අර කනවා බොනවා වගේ ඒ කාරණාවෙම යථාර්ථවාදී බව. දැන් මෙතන තියෙන කරුණ තමයි එයාටත් නැත්තිකින්ච කියන ස්වභාවය තුළ විමුක්තත්වයක් ඉදලා තියෙනවා. ඒ කියන්නේ ස්වභාවය විමුක්තත්වය. එතකොට අර මම කාමර උපමාවෙන් හිම කියන්නේ. කාමරේ කවුරුත් නැහැ කියලා. අන්න ඒ වගේ ඒ ස්වභාවයෙන් විමුක්තත්වයක තමයි යෙදීම තියෙන්නේ. හැබැයි මේ දැන් එයාගේ සංකල්පනාවක් කියන්නේ විතරකයක් කරන්නේ සත්‍යවාදී කෙනෙක් සත්‍යයක් එක්කනේ. ප්‍රශ්නේ තියෙන්නේ සත්‍ය සද්ධාරුචානුසව ආකාර පරිවිතක්ක දිටිනිඥානක්ඛන්ති. ඒ කියන්නේ තමන්ට ආවේනික විග්‍රහයකට ඇත්තක් වෙච්ච එක. තමන්ට ආවේනික විග්‍රහයකට ඇත්තක් වෙච්ච කාරණාව නම් සකායකම යෙදීම. එතකොට මෙන්න මේ කාරණාව කුමක්ද? ඒ කියන්නේ දැන් මම දැසි කියු විදිහට ධම්මාරම්මණය තමයි පැත්තක ඉඳලා කතා කරනකොට. හැබැයි ධම්මාරම්මණය කියලා කියන්නේ අපි මෙහි ඉඳලා වෙනම අරමුණක කෙනෙක් ඉන්නවා කියන විග්‍රහය. දැන් අපි දැන් මොන හරි කතාවක් එක්ක අපිට කතා කරන්න පුළුවන්. නමුත් මේ විමුක්තත්වයේ කතා කරනකොට එයාට ඒ බවකුත් නැහැ. අන්න ඒකයි තියෙන ස්වභාවය. ධම්මාරම්මන කියන බවක් එයාට එදිලා නැහැ. එතකොට එතන ඒ විමෝක්ෂය හරි සාන්තයි. දැන් එයාට හැබැයි පුළුවන් මේ විමෝක්ෂ භාවය කියන එක අල්ලගන්න. මේ විග්‍රහ මුකුත් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. අන්න ඒක මොකද්ද කියන කාරණාව හොයන්න තියෙනවා. දැන් අපි මේ පැත්තේ ටික විග්‍රහ දාගන්න යන්න නැතු වෙන්න ඕන. දැන් එයාගේ විමුක්ත භාවයක් තියෙනවනේ. එයාට නොයදෙන විමුක්ත භාවයක් නෑ. හැබැයි දැන් එයාගේ යොමු වීම බුදුරජාණන් වහන්සේට. එතකොට යොමු වීම බාහිරට නිසා කොහොමද පෙන්වන්න පුළුවන් මේ භාවය? ඒ කියන්නේ ඔව් අයි හරි. එතකොට මේ භාවය යෙදීම හැටියට ප්‍රකට වෙනවා. ඔව් ඒකත් එක්ක ඒක තමයි එයා දැන් අරමුණ කියන කාරණාවක් මේ සම්මත අසුරු කරන්නේ. එතකොට එයා ඉන්න කාරණාවක් එක්කමනේ එයාගේ සක්කාය ඔය කියන කාරණාව පිළිගන්නන්නේ. ඒ කාරණාවයි. එහෙනම් එතකොට ඒ යොමු වීමත් එක්ක තමයි අර කාරණා පෙන්වන්නේ. සම්මස්නේ දැන් මෙතන මේ සැඩපහර කියලා කියන්නේ දැන් මෙයාට දැන් නැති බවක ඇති බවක් ප්‍රකට වීමක් එක්ක නෙවෙයි කතා කරන්නේ. එතකොට සමහරවිට අර අනිශ්චිත බව කියන එකද සැඩපහර විදියට කතා කරන්නේ. ඒ කියන්නේ එයාට සැඩපහර කියලා ප්‍රකට වෙන්නේ අනිශ්චිත බව කියන එක ඔව් එයාට විමුක්තියක් වුණාට දැන් ඇත්තටම දැන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නේ තව එතනින් එහා හිතන නිසානේ නේ. දැන් මෙතනින් එහා කතා කරාමත් නේව සංඥා නාසඤ්ඤායතනේ කතාව තියෙනවානේ. දැන් නේව සංඥා නාසඤ්ඤායතනයට ගිය කෙනෙකුට ආයෙ ප්‍රශ්න කරන්න බෑ. මොකද හේතුව එයාට ප්‍රශ්න කරන්න ආයෙ කියන්නේ එයාට හිතන්න එතනින් එහා එදීමක් වෙන. දැන් කොහෙවත් හම්බෙලා නැහැනේ එහෙම කෙනෙක් ප්‍රශ්න කරන එක. යමුවි බෝධිසත්වයන්ගේ කියන බෝධිසත්වයෝ අර උද්දකරාම් පුත්තට කිව්වට පස්සේ අර බුදුරන් වහන්සේ නමක් කියන කාරණාවයි මේ ඇකියාවයිත් එක්ක හරි එහෙම එකකට යන්න පුළුවන් කියන කාරණාවක් ගියා. හැබැයි උද්දකරාම් පුත්ත තුලින් පැන නැගුන්නේ එතනින් එහාට යන්න එක. දැන් මෙතන මෙයාලා තුලින් පැන නැගිලා තියෙනවා. අන්න ඒකයි විශේෂත්වය. උද්දකරාම් පුත්තට වෙනම කියලා දෙන්න පුළුවන් වෙයි. හැබැයි උද්දකරාම් පුත්ත තුලින් පැන නැගුන්නේ. දැන් මෙයාලා තුලින් පැන නැගින්න හේතුවම එතනින් එහාට තව යන්න පුළුවන්. නත්තිකින්ච කියන කාරණාව එහාට. එතකොට එහෙනම් මේ නත්තිකින්ච කියන කාරණාව තුල ඒ හිතන ගතිය නිසා තමයි ඒ ස්වභාවික හැදපහර කියන කතාව තියෙන්නේ.
ඉතින්සනතර එන නැති බව කියන එක මේ ප්‍රකට වෙලා නැහැ කියන්නේ මේ සැඩබහරක් විදිහට ඒක ප්‍රකට වීමක් එක්ක නෙවෙයි නේද ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ දැන් මෙහෙමනේ නත්ති කිංචි කියන ස්වභාවය විමුක්තියක් නම් ඒ ස්වභාවයේ අර්ථාන්විත භාවයක් එක්ක හැඩපහරක් කතා කරන්න බෑනේ නේ හැබැයි එයා ඒ කාරණාවක් ගැන හිතන නිසා එයාට නත්ති කිංචි කියන කාරණාවක විමුක්ත වීම සම්පූර්ණයෙන් ඉන්න බැරි වෙනවා එහෙම ඉද්දී එහෙනම් එයාට දැන් මෙහෙම හිතන කෙනෙක්නේ නේව සංඥා නාසඤ්ඤාචිත යොමු වෙලත් නැහැ. දැන් ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. දැන් ප්‍රශ්නයක් තියෙන්නේ. හැබැයි නත්ති කිංචි කියන කාරණාව එක විමුක්තියක්. විමුක්තිය කියන කාරණාව සැඩපහරක් කියන කාරණාවක් නෙමෙයි තියෙන්නේ. මේට එහා දෙයක් තියෙනවා කියන කාරණාව. මෙහිම හිතනකොට එයාට දැන් අපි වුණත් මොන හරි කරුණක් හිතනකොට දැන් අපට මේ කාමී හරි වෙන මොන හරි කියන කාරණාවට වඩා අපිට තියෙනවනේ මේ උත්තරයක් නැත්තම් යම් දැනකට යොමු වීමක් නැත්තම් නිකම් මේ මොකද්ද අමුතු ගතිය මෙන්න මේ වගේ අමුතු ගතියක් තියෙනවා. ඒ කියන්නේ පැවැත්මක් එක්කනේ තියෙන්නේ. අපි läගගෙන ඒ කියන්නේ දැන් නත්ති කිංචි කියන එකේ läගගෙන ඉන්නවා කියන කාරණාවකට එහා හිතන්න යනවා. නත්ති කිංචි කියන එකේ විමුක්තිය කියන කාරණාවක් එයා විමුක්තිය කියන කාරණාවක් නොවන බවක් දැක්කනම් එතකොට නත්ති කිංචියට පහරක් කතා කරන්න පුළුවන්. එයා විමුක්තියක් කියලා දැකලානේ තියෙන්නේ. එතකොට එහෙනම් අර එතනින් එහාට සත්‍යයක් හොයනවා. මේ සත්‍ය හොයනකොට හොයන ගතිය තියෙනවා. නේවසඤ්ඤා නාසඤ්ඤාවතෙන්ට ගිහිල්ලා නැහැ. හොයන ගතිය තියෙනවා. හොයන ගතිය තියෙද්දි අරකෙත් රැක ගන්න බැරිකම තියෙද්දි මේ සත්‍යං කියලා මොකද වෙන්නේ? අමුතු ඒ කියන්නේ අර මේ කාර නිකන් අපිට දැන් අර හැඩපහර කියනකොට අපිට කාමෝගය, භවෝගය, ditthiyෝගය, අවිජ්ජාෝගය කියන කාරණාවේදී ඕග තුනක් නම් හරි ඥානෙ. කාමෝගය නිකන් කාමේනවා වගේ. අපිට ඔය ටිකත් එක්ක විතරනේ අපි බලන්නේ හැම වෙලෙම. දැන් මේකෙත් මේ ditthිය ඕගය, භවෝගය, අවිජ්ජාෝගය කියන්නේ ඥානයක් විග්‍රහයක් නෙමෙයි. කාමෝගය නම් සාධාරණයි කියන. නමුත් ඒකත් ඥානයක්. මේ කරුණ ඔක්කොම අතහැරලා අපි ගත්තොත් එහෙම මේ කරුණ ටික ඔක්කොම අතහැරලා ඥානයක් නෙමෙයිනේ. නමුත් දැන් මේකේ අර්ථාන්විත භාවය ගත්තොත් ඥානයක් හැටියට නොවුනට දැන් හිතන්න තවදුරටත් කියන්නේ දැන් හොයන්න ඕනකමක් දැන් අවිජ්ජාෝගය ගත්තොත් එහෙම දැන් පැත්තකින් බැලුවොත් මේ ඉදිරිය නැද්ද? හෙදිච්ච බවක ඥානයක් නෑ. හැබැයි හෙදිලා තියෙනවා. එතකොට එහෙනම් අර ගතිය තියෙනවා. හැබැයි ඥානයක් එක්ක ඉදිරිය නෑ. දැන් අපිට කිසි විදිහකින් කියන්න පුළුවන්ද අපි ගමුකෝ මෙහි ආරසාවකෙක් කියලා. මෙහෙම හිතන කෙනෙක් ආරසාවකෙක් ඉන්නවා කියලා. දැන් මේ ඕක ටික තියෙනවනේ. හරි ආකින්චඤ්ඤායතනයේදී දැන් කාමෝය කතා කරන්න බෑනේ. ditthiyෝග භවෝග අවිජ්ජාෝග කියන විග්‍රහය දෙන්නේ කොහොමද? ඒකෙත් ආකින්චඤ්ඤායතන කියන බවත් එක දෙන්න බෑනේ. මේවා වෙනම ditthිය භව අවිජ්ජා කියන මේ යෝගයන් වෙනම කෝණ ටිකක්. ditthිය කියන්නේ ආකින්චඤ්ඤායතනය කියන දකින විදිය. භවය කියන්නේ පැවැත්ම දකින විදිය. අවිජ්ජාව කියන්නේ මේකේ තියෙන අඥානක. ওই විදිහට කරුණු කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒ කාරණාව වෙදෙන්නේම නැහැ. එහෙනම් අර විදිහට හිතාගෙන යද්දි ඒ කෙනාගේ අර තියෙන මේ එකට කියන්න තියෙන්නේ මේ ඕනෑකමයි නොයොසිලි ගතියයි එක දැන් යොමු වෙලා නැහැ නේ අම්මා. අරක ඇසුරු කරන් හිටියද ඒ නිසා හොගාලා මේ එනවා හොගාලා. අන්නේ කාරණාව තමයි අද පහර. ඒ කියන්නේ ඊට එහා විමුක්තිය තියෙනවා කියන කාරණාව තියෙනවා. කාරණාව යාගත. ඔව්. ඒ කියන්නේ නැත්තම් යොමු වීමක් වෙන්නේ නැහැ නේද? ඔව්. ඒ කියන්නේ මේ දැන් පළවෙනි ප්‍රශ්නේ මෙයාගේ තියෙනවානේ මේ ඇසුරු කරන්න යමක් ඉල්ලන්නේ ඇසුරු නොකරන බවක් එදෙන හින්දා. එතකොට හැබැයි එතනම තියෙනවා එයාගේ මොකද්ද කියන ගතිය. කියන්නේ මොකක් හරි ඕන බවක් තියෙනවා. සහ සැකයක් තියෙනවා. ඉන්න කාරණාවේ ස්ථිරණය ඒ කියන්නේ ඒක ඇත්තක්ම නම් ඇත්තට කියලා ස්ථිරම මේ ඇත්තක් කියලා ඉන්නවා නම් ඒක අහන්න ඕනේ. එතකොට මේ කෙසේද කියලා
තව සූත්‍රයක තිබෙනවා. ඒ කියන්නේ මේ දැන් පළවෙනි ප්‍රශ්නේ ඉවර වෙලා ඒකට කතා කරාට පස්සෙත් ආයෙ අහන එකෙත් ඒකනේ තියෙන්නේ. එතකොට මේ කාලයක් ඉඳලා එහෙම වෙනවා. ඒ කියන්නේ විමුක්තියට සිසිල් වෙලා යනවා කියලා ඒ දිගටම යන්නේ එයාගේ අර මේ මොකද යොසුළු බවක් තියෙන්නේ. කියන්නේ මොකද කියන්නේ අපේක්ෂාවකින් වගේ. ඒ කියන්නේ අපේක්ෂාවකට වඩා අන්න සෙවීමේ ගතියක් එක්ක කියන්නේ. ඒ ගතියක් එන්නේ යට මේ ඉන්න කාරණාව ගැන සැකේකුත් තියෙනවා. සැක කරන ගතියක් වගේ කියන්නේ ඇත්තක් නොවි ඇත්තක් නොවන ගතියක් තියෙනවා. ඒ කියන්නේ සැක කරනවා කියනකට වඩා ඉදමිව සත්‍යං කියලා ගන්නෙ නේ. ඔව්. අන්නේ ඒකත් එක්ක එයාට අර දැන් තියෙන සංස එයාට මේ විමසන කෙනෙක් නම් මෙතන ඉන්න බැරි බවක්. මෙතන ඉන්න බැරි බවක් එක්ක නමුත් එයාට නත්ති කිංචි කියන භාවයක් හින්දා කිසිවකුත් නැහැ. කියන්නේ යථාර්ථවදී කිසිවකුත් නැහනේ. එතකොට දැන් මොකද්ද කියන ඕගයක් තියෙනවනේ යාට. දැන් අර අපි විද්‍යාරවමවත් අමදස්සගේ විග්‍රහය හරියි. සම්පූර්ණයෙන් ඒක අර වෙන සූත්‍රකින්නේ. එතකොට එයාගේ පැත්තෙන් බැලුවොත් සම්පූර්ණයෙන් එයා ඉන්න එකක් එක්කනේ එයාට ඕගේ වෙන්නේ. මොකද්ද කියන්නේ? දෙක හරි. ඒ ගතියත් ඒ ගතිය නිසාම තමයි අර ඊළඟ ඒක බංගතුන් නාගේ කියද්දි එතන අවස්වස කාලයක් ගත කරන්න ඕනේ කියනවා. ඔව් ඒ කියන්නේ අර ඒක තාම ඊළඟ එකෙත් එහෙම ඉන්නවා. සංසිඳීම ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් එහෙම නිවැරදි ඒ කියන්නේ යමුවත් එක තිබුණාට හිතන ගතියත් එක්ක තියෙනවා. දැන් අනිත් අයට වඩා ඒ කියන්නේ අර තවත් විමෝක්ෂයක් කියන කාරණාවට ගිහිලා තියෙනවා. ඒ නිසා අවසාන ගාථාව කියන තාක්කල්ම මේ සමහරලාට අපි ඒක කියන්න දන්නේ නැහැ. නමුත් මේක පිටින් පේන කාරණාවක් ගත්තට පස්සේ හැබැයිම දර්ශන කෝණයට අනුගත වෙලා නැහැ. නමුත් සමහරලාට ප්‍රශ්න කරන්න පුළුවන් නේ තවත් නිරවුල් වෙන්න මේ එහෙම ප්‍රශ්න කරන්නත් පුළුවන්. අර උපාලි හරි කවුරු හරි ප්‍රශ්න කරන එකක් තියෙනවනේ මට මතක නැහැ හරියට. උපාලිනේ මේ ප්‍රශ්න කරන එකක් තියෙන බුදුරණවහන්සේගෙන් අර පැහැදිලා තවත් මේවා කර ඉතින් හිම වෙන්නත් පුළුවන්. නමුත් අපිට පිටින් පේනොත් පස්සේ පේන කාරණාවක් ගත්තට පස්සේ අවසාන කාරණාව වෙනකම්ම මේ ප්‍රශ්න කිරිල්ල දර්ශනයේ සුවිසුද්ධ වෙන තිබිලා තියෙනවා. ඒ ප්‍රශ්න කිරීම කියන්නේ ගතිය නිසාම තමයි ඉන්නේ. ඒකාන්තකට කියන්නේ නමුත් අර ඒ ප්‍රශ්න කරන ගතිය යගේ ඒක නැති වුණොත් සන්නක දැන් එයාට අරක ඇත්තක් නැති කියන්නේ. ඒ ස්වභාවය නැත්තම් එයාට මේ ප්‍රශ්න මේ ප්‍රශ්න කිරීම ස්වභාවය තිබෙන්නේ නැත්තම් මේකට ප්‍රශ්නිකුත් නෙවෙයි. ප්‍රශ්නයක් නෙවෙයි. විමුක්තයි. ඉදමව සත්‍යං. විමුක්තයි. එතකොට කතා කරන්න දෙයක් නැහැ. එතකොට එහෙනම් එතනදී බලෙන් කෙනෙක් අර මං කිව්වේ උද්දකරාම පුත්තු බලෙන් යමු කරන්න පුළුවන් ප්‍රශ්න කියලා නැති වුණාට අන්න ඒ වගේ ප්‍රඥාව තියෙනවනම් බුදුරණවහන්සේට අර වෙනම කාරණාවක් එක්ක හිතන්න යමු කරන්න පුළුවන්. දැන් මෙයාගේම මේ ප්‍රශ්න නිසා තමයි ප්‍රධානම මේ වැදගත්ම කාරණාව. සානස විග්‍රහ කරගෙන යනකොට කියන්නේ අපි ඇහෙනවා කියන කාරණාවත් එක්ක ඉන්නකොට මේ ඒ බවක් එදිලා ඒ බව ප්‍රකට වෙලා නැහැ. එතකොට හැබැයි වෙන එකක් එක්ක මනපින්නනේ එකට අවධානය යොමු වෙන්නේ කියන්නේ. එතකොට සානස දැන් ඒකට අසුරු කරනවා කියන කාරණාවෙත් කියන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපිට ඇහිම කියන විග්‍රහය හොයන්න යන තැනදී එතකොට අසුරු කිරීම කියන ඒකේ අර්ථාන්විත බව කියන්නේ. දැන් ඒක තුල ඉන්න එක දැන් අසුරු කරගෙන ඉතල වෙනවා කියන එකත් එක්ක මම හරි සන්නස. ඒ කියන්නේ දැන් ඇහිම කියන කාරණාව ප්‍රශ්නයක් කියන්නේ හොයන්න යොමු වෙන එකක් ඒක අසුරු කිරීමක් වෙන්නේ නැහැ. කියන්නේ දැන් නිවැරදි අසුර කිරීම අපි ගමුකෝ. දැන් ડોක්ටර් ළඟ කවුරු හරි ડોක්ටර් කෙනෙක් පුහුණුනවා කියලා හිතන්න. දැන් ડોක්ටර්ව අසුර කරනකොට අර ජූනියර් ડોක්ටර් දන්න කාරණා එක්ක එයාගේ පැත්ත එක්ක ડોක්ටර්ට යමුලා ට්‍රේනින් වෙන්න බෑනේ. ડોක්ටර්ගේ දේ ගන්නනේ ඕනත්. කියන්නේ ડોක්ටර්ව අසුර කරනවා නම් අර ජූනියර් ડોක්ටර්ට එයාගේ අදාළ දේ කිසි දෙයක් ගන්න බෑ. ડોක්ටර්ගෙන් තියෙන කාරණාවමයි ගන්න තියෙන්නේ. හරියටම ගත්තොත්. එතකොට සම්පූර්ණයෙන්ම තමන්ගේ කෝණේ නැති එක. දැන් අපි ගත්තොත් එහෙම මාව ඇසුරු කරනකොට
කියලා දෙන කාරණාවෙන් කතා කරන්න තියෙන්නේ අපි තම තමන්ගේ වෙන් කොන කියන කාරණාව නැතුව මං කියන එක විතරක් අන්න අනුගත වීම කියන්නේ. ඇත්තටම ඇසුරු කිරීම කියන කාරණාව නිවැරදි නිශ්චිත භාවය අනුගත වීමක්මයි. නිවැරදි නිශ්චිත භාවය අනුගත වීමක්මයි. අනුගත වීමක් වෙනකොට ඊතර වීමක්මයි සිදු වෙන්නේ. ආයි අර්ථාන්විත භාවයක් කෙරෙන්නේ නැහැ. හැබැයි දැන් ලෝකේ විග්‍රහයෙන් කතා කරන්න පුළුවන් මේ අර්ථය නැතුව නිශ්චිතස චලිතං කියන කාරණාව එක්ක එතකොට එතන කතා කරන්නේ මම යමක් එක්ක එකතු වෙනවා කියන එක. මෙතන කරුණ එක්ක කියන. කරුණේ විදිය කතා කරන්නේ අතන මම යමක් එක්ක එකතු වුණා නම් අන්න එතකොට මොකද වෙන්නේ? අරක ඒ බවක් තියෙනවා. දැන් අපි ගත්තොත් ඇහැ රූපයත් එක්ක ලැබුණා. දැන් මම රූපයත් එක්ක එකතු වුණා. මම එකතු වුණේ හැබැයි. මම රූපයත් එක්ක එකතු වුණාට පස්සේ රූප වෙනස් වෙද්දී මම වෙනස් වෙනවා. හැබැයි රූපය කියන කාරණාවම ගත්තා නම් අන්න මගේ සම්බන්ධයක් නැති වෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? අන්න ඊතර වෙනවා. දැන් අපි නොදන්නා දෙයක් ඉගෙන ගන්න තැනදී දැන් මම ටිකක් දැනගෙන ටිකක් දැන් අපි හිතමුකෝ මෙහෙම දැන් ඔන්න ડોක්ටර් මොන හරි දෙයක් දැනගෙන යම් කිසි දෙයක් දන්නා නමුත් ડોක්ටර් අදාළ නැති විෂයකින් තව ડોක්ටර් කෙනෙක්ගේ විග්‍රහය අහනවා. දැන් ડોක්ටර්ත් ඒක දන්නවා ටිකක්. හැබැයි ડોක්ටර්ගේ විෂය නෙමෙයි අපි හිතමුකෝ අස්වෛද්‍ය විශේෂඥ කෙනකින් අහනවා කියලා. එතකොට දැන් ડોක්ටර් යම් කිසි දෙයක් තේරෙනවා. හැබැයි ඒ තේරීමයි ඒකත් එක්ක අරයකින් යමක් ගන්න යනවා. තව ඒක හොඳ තහවුරු කරගන්න. එතකොට එතනදී අරයකින් සම්පූර්ණයෙන් ගන්නවා කියන කාරණාව වෙන්නේ නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි හිතමුකෝ දැන් ડોක්ටර් වෙන කෙනෙක්ගෙන් ඒ විස්තරය අරගෙන අදාළ වෙදකම් කරනවා කියන. දැන් හරියට ගත්තොත් එහෙම ප්‍රශ්නේ තියෙන්නේ ડોක්ටර්ගේ නෙමෙයි ලෙඩේ අසාර්ථක වුණොත් එහෙම බෙහෙත කරලා අරයාගෙන අසාර්ථකත්වයේ තියෙන්නේ. අරයක අසාර්ථක. හැබැයි සැබෑම කාරණාව ගත්තොත් එයාගෙත් නෙමෙයි අසාර්ථකත අපි ගත්ත ක්‍රමයේ වැරද්ද තියෙන්නේ. අපි එයාගේ දේ සම්පූර්ණයෙන් ගත්තා නම් අන්න එතකොට අපිට එයා බව කියන කාරණාවක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් රූපය කියන කාරණාව අපේ කෝණයක් අපි පැත්තක ඉඳලා රූප බවක් එක තමයි අපි අසුරු කරන්නේ. දැන් මොකද වෙන්නේ? රූපය කියන කාරණාව වෙනස් වෙද්දී අපිත් වෙනස් වෙනවා. මේ බන්ධනයක් මෙතන තියෙනවා. අන්න ඒකයි. ඇස රූපෙට ඒ කියන්නේ ඇස රූපෙට බැඳිලා නැහැ. රූපය ඇසට බැඳිලා නැහැ. චන්ද්‍රාග බන්ධනයෙන් තියෙන. චන්ද්‍රාග බන්ධනයක් තියෙනවා. මෙන්න මේක එක්ක මොකද වෙන්නේ? දැන් මේක අපිට දෙකක් කිව්වට අපි කොයි වෙලේ හරි බලන්න මට දෙකක් කියන එක අර්ථකථනය කරනවා. ඇසයි රූපයයි දෙකක් කියන කාරණාව අපි කියනවා ඇස රූපය දෙකක්. චන්ද්‍රාගෙන් බන්ධනලා තියෙනවා. හරි එහෙනම් ඇස කියන එක ඇසයි රූපය දෙකක් නම් ඇසයි රූපය විග්‍රහ කරලා පෙන්නන්න. හැබැයි සම්බන්ධයක් කරන්න බෑ. දෙකක් නේ. නමුත් අපිට දෙකක් වෙලා නැහැ. දෙකක් වෙලා නැහැ. එහෙනම් දෙකක් වෙලා නැත්තම් අපි රූපය ගැන හොයනවා කියන්නේ අපිත් එක්ක එකතු වෙච්ච කාරණාවක් නෙවෙයි. හැබැයි එතන ඒ කාරණාව අන්න නිශ්චිතව චලිතං කියන විග්‍රහයත් එක්ක. හැබැයි අපි අර්ථාන්විතවම දැන් මං අහ ප්‍රශ්නේ රූපය ගැන දැන් කොහොමද හොයන්න යනවා. අර්ථාන්විතවම දැන් මං අහුවා හරි මේ දෙක නම් චන්ද්‍රාගේ නම් බන්ධනි රූපය ගැන හරි ඇහැ ගැන හරි විග්‍රහ කරන්න. හොයන්න යද්දි රූපය ගැන ඇහැ ගැන විග්‍රහයක් කෙලේ. එදින්නේ නැහැ ඒතර. අන්න හරියටම හොයාගෙන යන්න. මේ සනද අපිට බාහිරින් දැසාරසේ කියන රූපේ අනිත්‍යයි කියලා. ඒකවල ගන්න රූපේ අනිත්‍යයි කියන එකේ විග්‍රහය මට ඒක තේරුණා. රූපේ අනිත්‍යයි කියන එකේ එතකොට ගන්නවාසේ ඒ කියන කාරණාව අර්ථාන්විත වෙලා නැහැ. නෑ. එතකොට ගන්නවාසේ කියන මට අර්ථාන්විත වෙන තැන කියන කාරණාව අර්ථාන්විත නැහැ. එතකොට සවනද ඒ කියන්නේ මගේ අර්ථාන්විත බව ඉක්මවීම කියන එක කියන්නේම නැමීම කියන ඒ වගේ ස්වභාවයක් නේද? ඒකමයි. එතකොට අර්ථාන්විතව සිදුවීමෙන් ඈතර වෙනවා. එච්චරයි. වෙන කිසිම කතාවක් කරන්න දෙන්නේ. නෝන්දනද මේකෙන් පොඩ්ඩක් පරිමාණයෙන් දැන් මම අහන්නේට හිත කාරණාවක් ගන්නද දැන් අපි දැන් වකරේ දැන් රූපය අනිත්‍ය කියන එක ගම්ගසන්න ඒ කාරණාව ඉමසනකොට දැන් මට මොකක් හරි දැන් මට
ඒකට ලං වෙන්න බෑ. මොකද මගේ පැත්තෙන් මොන විග්‍රහයක් ආවත් මට බොරුවක් කියලා ප්‍රකට වෙනවා කියන්නේ. හැබැයි සවනස දැන් මට බොරුවක් කියලා ඒක ප්‍රකට වුණා නම් එතකොට මට බොරුවක් කියලා ප්‍රකට වෙන්නේ මේ ඇත්තකට සාපේක්ෂව වෙන්න ඕනේ නෑ හරිද? එතකොට මට බොරුවක් කියලා ප්‍රකට වෙන්න ඉඩක් කියන්නේ මගේ කාරණා බොරුවක් කියලා ප්‍රකට වීමක් සිද්ධ වෙන්න බෑ වගේ අදහසක් මට අවසානයේ මූලිකව මෙහෙම එකක් තියෙනවා ඉතින්. මූලිකව ඇත්තටම බොරුවක් කියලා ප්‍රකට වෙනවට වඩා මුලාවක කියන කාරණාව මූලිකව මුලාවක ඉන්නේ කියන කාරණාව මූලිකව මුලාවක ඉන්නේ කියන කාරණාව කිව්වහමම මුලාව නැති බව හොයන්න යමු වෙනවනේ. දැන් බොරුවක නම් අතහරිනවා කෙලින්ම. අතහැරිය ඇත්තට යනවා. මුලාවක කියන කාරණාවක් අපිට මූලිකව ඉදුණා නම් එහෙනම් මුලාව නොවන බව හොයන්න යනවා. එතකොට ඒ කාරණාව හොයන්න යනකොට අන්න අපිට අර වෙනම යමු වීමකට ඉඩක් තියෙනවා. එහෙම නැතුව දැන් අර ඔයා දැන් ඔය අහපු කාරණා වගේම තමයි මම අර ඉඩත් පැහැදිලි කරේ. සක්කායයි සක්කාය නිරෝධයයි කියලා දෙකක් හම්බ වෙනවා නම් භාවත්වයක් එක්ක බහුව්‍යත්වයක් එක්ක ඒක ඇත්තටම අර්ථය නෙමෙයි. අපි මේ දැන් ඔන්න මම කියලා දුන්නා අතීත අනාගත කියන මේ යෙදීමක වූ විදීම සාස්ව උපාදානීය වීමයි පංචපාස්කන්ධය කියන සක්කාය කියලා. දැන් මොකද වෙන්නේ? ඔන්න අපට හම්බ වෙනවා මෙහෙම. දැන් ඔන්න මට දැන් ඔන්න ප්‍රණීතයි කියලා ස්වාමීන් වහන්සේ අහනකොට ඒ කාරණාව එක්ක මම හඳුනාගෙන ඉඳලා මේ ආශ්‍රවනේ මේක සක්කායනේ. මේක ඉක්මුණා නම් හරිනේ. දැන් ඔය දෙක දෙපැත්තට හම්බ වෙච්ච දැන ගැනීමක යෙදීමක් වෙලානේ. දැන් එතකොට ඔය සක්කායද? නෑ. අපි අලුත් තව මැනීමක් කරා. හිතන්න යමු වෙන්න දුන විග්‍රහයේදී අපි අලුත් මැනීමක් කරලා අපි ඒකේ කොටු වෙනවා. ඒ කියන්නේ කොහෙන් හරි සක්කායයි සක්කාය නිරෝධයයි කියලා විග්‍රහයක් දුන්නාම ඒ විග්‍රහය ඇත්ත බවක් කියන කාරණාව මට වැදගත් වුණා නම් එතනදී අර බහර සූත්‍රයේ පැහැදිලි කරපු වගේම විවහාරයක් නම් ගෝත්‍රයක් අපට අපේ මට මමත්වයක් ආවනේ. ඉතින් සක්කාය දිට්ඨි ප්‍රහාණයට දුණු ධර්මයක් හෝ සක්කාය නිරෝධ ධර්මයක් වෙලා නැහැ නේ කියන්නේ. අපි හැම වෙලේම යන්නේ මොනවා හෝ විග්‍රහයකදී අපට ඕන දෙයකට කොටු වෙන්න. මම ඒකට කිව්වේ ජීවිතයේ යෙදෙන යෙදීම් සාමාන්‍ය ජීවිතය ගත කරන්නේ. අපි හොඳට බලන්න. කවුරු හරි කාරණාවක් කියනකොට අපෙන් එනවා පෙරලා අපේ මමත්වය. අපෙන් එන්නේ මේක පෙරලා අපේ මමත්වය වෙනවා. අතුල් එක්ක කියන්නේ නැතුව නිස්සද්ද විදිහට මමත් තියෙනවා. නැත්තම් එළියට දාලා මමත් තියෙනවා. ඒ කියන්නේ අපි ඒකට සාධාරණීය හේතු තියෙනවා අපට. ඒකත් එක මමත් තියෙනවා. ඔන්න ඕකයි කැඩෙන්නට ඕනේ. ඔය කාරණාව කැඩෙන්නේ නැතුව, ඒ කියන්නේ ඊට අදාළ හික්මීමක් ජීවිතේ දෙන්නේ නැතුව අපි අර කාරණාව කොච්චර ගත්තත් ඒකත් අපට තවත් භාවත්වයකට, තවත් බහුවත්වයකට විග්‍රහයකට කොට වෙනවා. ආයතකොට සක්කාය සක්කාය නිරෝධය කියලා බහුවත්වයක් ඉදිරියට. හැම වෙලේම බලන්නට ඕනේ අපි බාහිරට මම උනත් බාහිරට යමු වෙන්නේ. කියන්නේ දැන් මම අර කිව්වේ දැන් මද්දස්සේ හරි ඔයාලා හරි කවුරු හරි කරුණක් කියනකොට දැන් සාමාන්‍යයෙන් මගේ බලන්නකෝ ඔයාලා චරිත මම සාමාන්‍යයෙන් එකපාරට කබක් ගාලා මුකුත් දාන්නේ නැහැ. හැබැයි මම දැඩිව ඉන්නවත් නෙමෙයි. මම කියන කාරණාව අහගෙන ඉන්නේ. එතකොට එයාගේ පැත්තේ සාධාරණත්වය බලන්න. මගේ පැත්තේ සාධාරණත්වය නෙමෙයි. අපි අපට ආවේනික සාධාරණත්වයක් අපි බලන හැම වෙලේම. දැන් අතත් මෙහෙම දැන් ඇත්තටම ගත්තොත් අපිට යම් යම් ප්‍රශ්න තියෙනවා. දැන් ඔන්න මට මාතර යන්න ඕනේ වුණා. අර බණක් තියෙනවා. දැන් මගේ සාධාරණත්වය ගත්තාම මට පහසුවෙන් යන්න මගේ වාහනේ තෙල් නැහැ. දැන් මට කෙලින්ම ඒකට විරුද්ධත්වය ප්‍රකාශ කරලා අයින් කරන්න තිබ්බා. මට අමාරුයි සාධාරණයි නේ. ඕන කෙනෙක් කියවම තේරුම් ගන්නවානේ. ඔච්චර දුරක් යන්න මට ගොඩක් අමාරුයි. එතකොට දැන් මල්ලි කියමු කට්ටියම කිව්ව තෙල් හොයාගෙන කොහොම හරි යන් කියලා.
දැන් මම බැලුවේ අර රටක ඉඳලා කෙනෙක් ඇවිදලා මට ගොඩක් උපකාර කරන කෙනෙක් එයාගේ සාධනීය හේතු ටිකක් තියෙනවා. මගේ පැත්ත නැතුව අරයාගේ පැත්ත. දැන් අපි හැම වෙලේම බලන්නේ මගේ පැත්ත. මට සාධනීය හේතු, මට අසනීපයි, මට ලෙඩයි, මට මෙහෙම එකක්. මෙන්න මේ කාරණා අද දැනුත් බණකට ආරාධනා කතා කරා. මට ඒ කාරණා බෑ මට කරන්න බෑ තෙලුත් නෑ බෑ. මම බෑ කියන වචනයක් දුන්නේ නැහැ. එතකොට එහෙනම් ඒ කියන්නේ අපි හැම වෙලේම බලන්නේ අපි කොටු කරගත්ත කෝණ ටිකක් තියෙනවා. අපට සාධාරණ. ඒ කියන්නේ මම ඒකකින් හැම වෙලේම ජීවත් වෙන විදියත් එක්ක බලන්න ඕනේ. ජීවත් වෙන විදියේදී අපි කොටු කරගත්ත කෝණ ටිකක් තියෙනවා. දැන් මොන අපි ගත්ත උදේ පාන්දර සාකච්ඡා මම එක සැරයක් ගිය සැරේ හරි ඊට කලින් සැරේ හරි මට අමාරුයි. අමාරු වුණාට මිනිස්සු බලාගෙන ඉන්නේ. මම මේ අමාරුවෙන් හිටියා කියලා අර කට්ටිය ඊටාම කැමැත්තෙන් මේ ධර්මයක් අහන්න ඉද්දී මම මේ අමාරුයි කියලා පොඩ්ඩක් උණක් හරි එම්බිරිසාවක් කරලා නිදාගත්තාම ඒකට වැදගත් වෙන්නේ අරකට. අර කට්ටියන්ගේ පැත්තෙන් බලන්න ඕනේ. අපි හැම වෙලෙම බලන්නේ අපේ සාධාරණීය හේතු එක්ක. ඉතින් ඒක එක්ක බලන තාක්කල් අර්ථාන්විතවම ප්‍රතිපදාවෙන් මේ සක්කාය තල්ලු වෙන්න ඉඩක් නැහැ. එතකොට එහෙනම් දැන් මට බාහිරත් එක්ක ඒ කටයුතු කරන්න පුළුවන් නම් එතකොට එහෙනම් ගුරුවරයෙකුට, කල්යාණ මිත්‍රයෙකුට යොමු වෙනවා කියන කාරණාව කොහොමද තේරෙන්නේ? මේ සාමාන්‍ය සමාජීය සාධනීය හේතු. දැන් දහම් කාරණාවව කතා කරද්දී එහෙම. ඒතර එහෙම කතා කරන්නේ නැත්නම් අපි කතා කරන කාරණාවේ අර්ථයක් නැහැනේ. අපි අර පංච උපාස්කන්ධ මේ පංච උපාස්කන්ධය අරක මේක වැරදි මෙහෙම හිතන්න ඕනේ. හැබැයි අපි යෙදීමේ ජීවිතයත් එක්ක ගන්නකොට අපි මමත්වයමයි. ඒ මමත්වය එන්නේ දැන් අපිට හිතෙන්න පුළුවන් අර මමත් වෙනවා කියනකොට නිකන් අර බොගෝ අකුසල් එක්ක නැත්නම් අපි ප්‍රකට දැන් අපි ගත්තොත් එහෙම මාව ඉස්මතු වෙන මමත් නෑ මාව පිළිට ඉස්මතු කරන මමත්වේ නෙමෙයි මට මගේ හැඟීමත් එක්ක කොටු වෙච්ච එකක් තියෙනවා ලෝකේ සාධාරණ අසාධාරණ එක්ක තියෙනවා හරි වැරද්ද එක්ක තියෙනවා යහපත අයහපත එක්ක තියෙනවා මෙන්න මේකක අපි සාධාරණයෙන් මැල්ලා තියෙනවා ඒක එක්ක සංඛායයක් ඉදලා තියෙනවා ඔන්න ඔය කාරණාවක් නොවන ජීවිතයකට පිළිලා තියෙනවා එහෙම හිතක් තියෙන කෙනෙකුට තමයි අර බාහිරින් ධර්මය හනුට හිතන්න වෙන්න පුළුවන්. නැත්තම් බෑ. සාමාන්‍යයෙන් අපිට දැන් අර ඒක සජීවි ඉන්න කෙනෙක් කාරණාවක් එක්ක කටයුතු කරනවා කියනවාද දැන්. අපිට සාසෙන්නේ යෙදෙන කාරණා වෙන හිතන සානසයකට කරන්නේ. ඒක වෙනකම් එතනදී අර මගේ පැත්තට ඉඩ නොවන ගතියක් වගේ තියෙන නිසා සුදුනා කියන්නේ. ඒ ඉඩන කාරණා දිහා බලනකොට දැන් මගේ කාරණාත් එක්ක කටයුත්තකට ඉඩ නැති. ඉඩ නැති. ඔව්. ඉඩන එක දිහා මට ඕන විදිහට ඉඩන කරන එක නෙමෙයි. ඉඩන එකත් එක්ක බලන්න. ඒක සත්‍යවාදීව බලන්න. සත්‍යවාදී බලන්න. කතා කරලා ඉතින් අපි මොකද මොකක්ද කියන්නේ ඉස්සරහම හිතන්න ගන්නකොට සමහරවිට මේ දැනෙන වේදනාවක් එක්ක හිතනකොට ඊට පස්සේ කියවන සමහරවිට මේ දැනෙන වේදනාවන් ඉස්සලා හිතන කෙනෙකුට හරියට හිතන ඥානය කෙනෙකුට දැනෙන වේදනාවෙන් අයින් වෙලා ඊට පස්සේ මගේ පැත්තෙන් තමයි කියන්නේ අය හිතනකොට වේදනා බවක් කියන එක කරකින් වේදනා බවක් කියන එක තමයි මගේ පැත්තලා හිතන්නේ ඒ වේදනා බවක් කියන එක නැතුව ඊට පස්සේ වේදනා බවක් කියන එක නිර්වචනය එන්නේ නැති වුණ තැනදී මේ වේදනාවට නිර්වචනයක් නැහැ කියන එකක් නැතුව කියන්නේ දෙකටම නිර්වචනයක් නැති වුණ තැනදී අනුගත වීමක් නිසා එතකොට ඒ අර දැන් මට පිළිපදින දැන් අර ඉස්සරම දැනෙන වේදනාව හරියට බැලුවොත් ඒක ලෝකයේ තුල දැනුන එක හිතීමක් ඊට පස්සේ වේදනා බවක් කියන එකත් ඊට පස්සේ මගේ පැත්තෙන් හිතීමක් කියන්නේ මගේ පැත්තෙන් දාගෙන හිතන එක නිසා ඊට පස්සේ ඒ වේදනා බවක් කියන එක නිර්වචනය නැතිව තැනදී මේ අර පිටින් ඇහෙන දෙයට අනුගත වෙන නිසා එතන මට ඕන නිසා කරන්නේ ඒ හිතීම් තුනක් කියන ස්ටෙප් බයි ස්ටෙප් වගේ එහෙම එකක්
වගේ එකක් තිසන්නේ. ඒ කියන්නේ කිසිම ආකාර තුනකට අර දෙවියට තමයි. ඔය කියපු කරුණ හරිය. නමුත් ස්ටෙප් බයි ස්ටෙප් කතාව නෙමෙයි. ඒ කියන්නේ අපේ යෙදෙන විදීමේ යථාර්ථයක් අපි හොයනකොට läග ගන්න ඉඩක් නැතුව තව එකකට යොමු වෙන්නේ නැති තැනදී සිදුවෙන කාරණා අනුගත වීම. ඒ කියන්නේ මේක සිද්ධියක්. සිදුවීම පැතිවලින් පෙන්වන කාරණා. මේකෙන් පස්සේ මේක කියන එක නෙමෙයි. සිද්ධියේ විග්‍රහය දැන් අපි ගත්තොත් එහෙම ස්විච් එක දැම්මම ලයිට් එක පත්තු වෙනවා. දැන් මේකෙන් අර මේ කරන්ට් එක ඇවිදින්න මේකපත් වෙනවා කියන ඒක මේකෙන් පස්සේ මේක කියලා ඒ කියන්නේ එහෙම කතා කරන දෙයක් නෙමෙයි. මේ සිද්ධිය වෙන විදිහට කතා කරන්න පුළුවන්. ටර්බයින් එක කරකිනකොට විදුලිය උත්පාදනය වෙනවා. ටර්බයින් එක කරකීමයි විදුලිය උත්පාදනය දෙකක් වුණාට මේක අවස්ථා දෙකක් නෙමෙයි. එතකොට අපි විදීම කියන කාරණාව යථාර්ථය හොයාගෙන යන තැනදී ඒ කාරණාවේ පිළිටන්න බැරි වෙනකොට තව එකකටත් යොමු වෙන්නේ නැති තැනදී සිදුවෙන කාරණාව කියන කෙනා පෙන්නපු කාරණාව එක්ක අනුගත වෙන්නේ. එතකොට අහප වෙන තැනක läග ගැනීමක් වෙන්න බෑ. නැත්තම් අපි වෙන කාරණාවක läග ගන්නවා. ඒක තමයි සිද්ධිය සම්පූර්ණ සිදුවෙන විදිහ. ඒක තමයි අර සමහරවිට තවුදේ කතා කරන්නේ දැන් වේදනාව මගේ වේදනාව බලපු කාරණා කියන සමහරවිට දෙක කිව්වා. එතනින් සමහරවිට මේ දැන් සමහරවිට කිව්වේ දැන් අර දැන් මේ දැන් කීපයක් එකක් වලින් දැන් ඒ දැනෙන වේදනාව හෝ අපි වේදන කාරණාවයි සමහර අපේ ඒ වෙලාවේ අපේ හිතීමයි කියන එකේ අර යෙදෙන කාරණාව හිතීමට අපේ ඒ වෙලාවේ අපිට තියෙන රිලැක්ස් කියන්නේ අපිට තියෙන නිදහස් බවක් එක්ක යෙදෙන කාරණාව ප්‍රබලම හිතීමට වැඩි කියන්නේ හිතීම කියන එකට වැඩි යෙදෙන කාරණාව ප්‍රබලම උත්සාහනක මේ හිතීමට ප්‍රශ්නයක් වෙනවා නේද? ඒ කියන්නේ මම කියන්නේ ඒ හිතන මම කියන්නේ හරියට හිතාන යන පුළුවන් වෙලාවක යෙදෙන කාරණාව ප්‍රබලම හිතීමට වැඩි. ඒක ඒ හිතීමට ප්‍රශ්නයක් හිතාන යන්න බාධාවක්. ඔව් ඉතින් ඒ කියන්නේ සිහිය එහෙම අඩුයි කියන එකනේ. කියන්නේ යෙදෙන කාරණාව කියන්නේ ලෝකයේ ඇති බවක් කියන ගැනීමක් නේ. එතකොට ඒක ඇත්ත. හිතන්න අමාරුයි තමයි. ඒක ප්‍රබලත්වයත් එක්ක. හැබැයි අපට හුරු වුණා තිබ්බනම් මම අර කියන ප්‍රතිසම්පජන්‍ය භාවනා ක්‍රමේ හිතනවට වඩා ඒ හුරු වෙච්ච කාරණාව එක්ක ඒ ફોකස් එක යොමු කරන එක තමයි හොඳම කාරණා. ඒ ප්‍රබලත්වයක් වෙනකොට අපි ඒක හුරු නොකරන නිසා අපි හැම වෙලෙම හිතන්නමනේ පෙළඹෙන්නේ. එතකොට අරක ප්‍රබල වැඩි. ඉතින් හිතන්න අමාරු. හැබැයි අරක තියුණුයි සියුම්. ඒ නිසා අරහත් සම්පජන්‍යයත් එක්ක යොමු වෙන්න පුළුවන්. ඒක තමයි හොඳම කාරණාව. ඒක ප්‍රඥාව ඉස්මතු විය යුතුයි මිසක් දුකක් එද්දී හිතීම ඉස්මතු විය යුතුයි නෙමෙයි. දුකේ ප්‍රබලත්වය ප්‍රඥාවේ ස්වභාවය තමයි දැක්මක්. හිතීම කියන කාරණා ප්‍රඥාවට හේතුවක්. එහෙනම් අපට ප්‍රඥාවන්ත කෙනෙක් වෙන තැනදී හිතීම නෙමෙයි ඉස්මතු වෙන තියෙන්නේ අර සති සම්පජන්ණය කියන ඒ සැබෑම අර්ථයත් එක්ක යෙදීමේදී එක භාවිතයක්. ඒකදී ඇත්තටම සාමිකේ මුත්‍තිය පැත්ත නැත්තම් එතා විමුක්තියන් පච්චවේක්කනා කියන ඔන්න ඔය පැත්තට යමු වෙන්නේ. ඒක තමයි හැබැයි ඒක අපි ඉතින් හුරු කරනවා. ඒක මම කියන විතර හුරු කරන්න කියලා ඒ වගේ කරුණු අපි ටික ටික හුරු කරන්නට. එතකොට ඒක ප්‍රබල වෙන්නේ. අවසරයි සනසර මාර්ග සූත්‍රය ගැන සනසර සක්කාය දිට්ඨිය ධම්මං සක්කාය නිරෝධ ධම්මං දේශේමාන චිත්තං සක්කන්දති පස්විදති කියලා සනසර එතන සක්කාය නිරෝධේ ධර්ම කියලා ඇහිලා ඒකට පැහැදීමක් නෙවෙයි මට දැන් කීපකට ඒක තේරුම් සම්මසර ඒකට අනුගත වීමකට බාහිරින් කියන එක ධහම කියන්නේ ස්වභාවයක්නේ. අපට ධහම කියද්දි වචන ටිකක් එනවානේ. අන්න එකයි වැඩි තියෙන්නේ. ධහම කියන්නේ ස්වභාවය. සක්කාය නිරෝධය කියන ස්වභාවයට. සක්කාය නිරෝධය කියන ස්වභාවයක් ඉස්මතු කරද්දි පහදිනවා කියන්නේ. අපි ධර්මයේ කියනකොට දෙයක්. දෙයට නෙමෙයි ස්වභාවයක්. එතකොට ඒ ස්වභාවය ඉස්මතු කරද්දී ඒ කියන්නේ දැන් ගත්තොත් එහෙම දැන් ඔයාට මම කාරණාවක් කියනකොට ඔයා හිතාගෙන ඉන්න. මේ මොනවත් ධර්ම කරුණු නෙමෙයි.
ඔයාගේ යෙදීමත් එක්ක ඔයාගේ යෙදීමට විරුද්ධ වෙන විදිහේ කාරණා මම කියද්දි කැමතිද අකමැතිද? අකමැති. අන්න සක්කාය නිරෝධයට අකමැති. අර්ථාන්විත භාවයේ හැබැයි ඔයා පංච උපාස්කන්ධ ගැන ඉගෙන ගන්න කැමති මම. පංච උපාස්කන්ධය ගැන, පටිච්චසමුප්පාදය ගැන, සක්කාය නිරෝධ ගැන ඉගෙන ගන්න ඒකට කැමති. හැබැයි ඔයාගේ යෙදීමක් මොන හරි තියෙනවා මම ඒකට කරුණක් කියද්දි ඒකේ ඇතුලෙන් අකමැති වෙනවනේ. ඒ කියන්නේ සක්කාය නිරෝධයට අකමැති කියන්නේ. ඒ දහම. අන්නේ නිසා තමයි අර බුදුරන් වහන්සේ හැම වෙලෙම ජීවිතේ හුරු කිරිල්ලක් කරන්නේ. දැන් අපේ මම අර ඉස්සලා කිව්වේ අපේ හිතේ මොනවා හරි කාරණාවක් එක්ක එනකොට දැන් අපි ගත්තොත් දැන් විශේෂයෙන් අමද්දස්සේ දැන් අපිටන ගුරුවරයනේ. එතකොට ඒ කාරණාව නැත්තම් දැන් ඇසුරු කරගෙන ඉන්න කට්ටියම තමයි මම මොකක් හරි කියනකොට ඒ කියන කාරණාව දැන් ජීවිතයේ දෙන එකක් එක්ක ඒ කියන කාරණාවට පෙරලා විරුද්ධව එකක් ඇතුලෙන් එනවා. දැන් මේ කියන කාරණාව එක්ක සක්කාය නිරෝධයකට කැමැත්තද අකමැත්තද? අකමැත්ත. හැබැයි පංච උපාදානස්කන්ධය කියන කාරණාව ඉගෙන ගන්න කැමැති. අර ප්‍රතිපදාත්මකව අර කාරණාවට අන්න කැමැති. අන්න එකයි ස්වභාවය කියන්නේ. දැන් අපිට මේකේ දේශනා තුළ හම්බ වෙන්නේ ජීවිතේ ගත කරන මේ පොඩ්ඩක් හම්බ වෙනවා. කසීබාරද්දවාදී ටිකක් හම්බ වෙනවා. තවත් ওই කීප දෙනෙක් ටිකක් හම්බ වෙනවා. අනිත් ඔක්කොම වගේ අපට හම්බ වෙන්නේ මේකක් එක්ක හිතන ගතියක් එක්කනේ. අපට මේ සාමාන්‍ය ජීවිතයේ සිද්ධි කරුණු හම්බ වෙනවා අඩුවෙන්නේ. ඉතින් අපට ධර්මයකට අර ටික විතරයි අපි ගන්න. ඒ ඔක්කොම න්‍යායවල. න්‍යාය දෙන්න තියෙන්නේ ජීවිතයේ රීමත් එක්ක. නැතුව දෙන්න බෑ. මේ සූත්‍රයේ මේ කෙනාට මේ ප්‍රතිගාමී කෙනෙක්. ඒකට එයා අර නැතිගින්ති කියන තැන හිටි එයා එතකොට අර දැන් එයාගේ යෙදීම කියන සම්මත. එයාගේ යෙදීම මෙයා කියන්නේ නියම විදිහට නැති නිසාද ඒ නැතිකින්ති කියන තැන මේ කොට වෙලා හිටියේ. ඊපස්සේ භාගතුන්වහන්සේගේ දේශනාව ඇහිීමත් එක්ක හරි විදිහට යෙදීමක් වීමෙන්ද සත්‍ය අවබෝධයට යන්නේ. යෙදීම කියන කාරණාව යෙදීමටම ගිහිල්ලා යොමු වෙච්ච නැති නිසා ඒක යාට බවක් බවට හම්බ වෙලා. යමක් බවට හම්බ වෙලා. යෙදීම කාරණාව පිළිබඳව සත්‍යවාදී වුණා නම් අන්න යෙදීමක් බව ලැබෙන්නේ නැහැ. එතකොට ඊතර වෙනවා. යෙදීම වුණා. හැබැයි යෙදීමට කොට උනේ නැහැ. යෙදීමක් කියන කාරණාවට විතරක් දැක්කේ නැහැ. යෙදීම යාට බවක් බව හම්බ වෙලා. නත්ති කිංචි කියන බවක් බව හම්බ වෙලා. හැබැයි නත්ති කිංචි කියන බවක් බව හම්බුණා කියලා එයා තුල නැහැ වුණාට. එයා තුල ඒක තියෙනවනම් මෙයාගේ නම් ඇත්තටම මේ ඒක බවක් කියන කාරණාවට වඩා ඒකේ තියෙන එතනින් එහා දෙයක් තියෙනවා කියන කාරණාව එයාට තියෙනවා. ඒකයි තව අහන්නේ. එතනින් එහා දෙයක් තව තියෙනවා කියන එක. මේකේ යථාර්ථයම දකිනකොට අපේ පැත්තේ මැනීම සම්පූර්ණයෙන් අයින් වෙනවා. ඒක තමයි සැබෑම යෙදීම දැකීම යමුන වෙන්නේ. එතකොට යෙදීම ලැබීමක් හැටියට කියන්නේ ලැබීමක් හැටියට යෙදෙන්නේ නැහැ ඊළඟට. දැන් එතෙක් යෙදීම ලැබීමක් වෙලා. විමුක්තිය හැටියට. හැබැයි යෙදීමේ යථාර්ථය බලනකොට දැන් නත්ති කිංචි කියන විමුක්තත්වය ලැබුණේ තව කාරණාවක් පදනම් වෙලා හිතනකොටනේ. නත්ති කිංචි කියන විමුක්තත්වය කියලා කාරණාව හොයනවනම් අන්න එතකොට යෙදීමක් හැටියට ලැබෙන්නේ. නත්ති කිංචි කියන බව ලැබුණේ කිංචි කියන කාරණාව මොකද්ද කියලා හොයනකොට. යමක් කියනකම්. එතකොට ඒක මොකද්ද කියලා හොයනකොට නත්ති කිංචි බවක් ලැබුණා. හැබැයි නත්ති කිංචි බව කියන කාරණාව හෙව්වේ නැහැ. ඒක හොයනවා නම් ඒක හොයන්න අමාරුයි. මොකද ඒක අමාරුව කියන්නේ විමෝක්ෂයක්නේ. ඒක හොයනවා නම් අන්න යෙදීමක් හැටියට ලැබෙනවා. කිංචි කියන තැනට ගිහිල්ලා කොට වෙලා ඉන්නවනේ. එයා දැන් භාග්‍යවතුන් වහන්සේගේ කියන්නේ මුක්තිගාමී කෙනෙක් හිතන කෙනෙක්. ඒ වගේ කෙනෙක් අර මුලින් වගේ භාග්‍යවතුන් වහන්සේගේ දහමක් ඇහුණා නම් ඉතිහාසය වලින් යන ඒක හරියි. ඒ හිතන කෙනෙකුට ඉතින් කලින් අහුණා විතර වීම කියන්නේ ඒ කාරණා සාධාරණයි.
සනසර කලින් කියපේකේ මේ තේරුන්නේ මට එකක් සනස කිව්වා කියන්නේ නැති කිංචි කියන කාරණාවත් එක්ක ඉන්නකොට ඒක යෙදීම ලැබීම වෙලා කියලා කතා කරනවා එහෙම පුළුවන් සමහර මට ඒක ටිකක් පිළිගන්න නැති කිංචි කියන බවක් ලැබිලා නේද? ඒක නිසා මම හිතුවත් කියන්නේ මම ඒකෙන් ලැබිච්ච බවක් නෑ. ලැබිච්ච බවක් නෑ. නමුත් ලැබිලා නේ. ඒක බාහිරින් කතා කරන්න පුළුවන් වගේ එකක්ද සනසේ? ඔව්. ලැබිලා කියන්නේ. ඔව්. එහෙමයි සර්. සිද්ධියත් එක්ක. ලැබිච්ච බවක් එයාට නෑ. විමුක්තිය නැති. සනස මට අර ඉස්සෙල්ලා මම කතා කරපු එකක් එක තව ටිකක් මට මෙතන අර අපි ඉම්පක් කරේ අර රූපය අනිත්‍යයි කියන එක ඒක සනස දැන් හොයනකොට මේ ඒ කාරණාව දැන් කියන්නේ ඒ ඇහෙන කාරණා බොරු කියන්න බෑනේ කොහොමද සනස කියන්නේ මගේ පැත්තෙන් හිතන්නේ මේ එතකොට හිතනකොට ඒ කාරණාව බොරු කියන්න බෑ ඒ වගේම සනස අනිත් පැත්තෙන් ඒක මට අර්ථාන්විත වෙනකොට ඒක ඇත්ත කියලා කියන්න බෑ වගේ මට හිතුණා සනස ඒ කියන්නේ මගේ පැත්තේ ඔව් ඔය බව ලැබුණා නම් මොකද වෙන්නේ? ඒ බව ලැබුණා නම් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියන එක නේ. ඒ බව ලැබුණා නම් එදීම කියන කාරණාව නිත්‍යයි කියලා ගන්නත් බෑ. සාරසු ඒකේ එදීම කියන කාරණාව මම කියන්නේ දැන් බාහිරින් ඇහෙන කාරණා රූපය අනිත්‍යයි කියන එක සාරසු. එතකොට දැන් ඇත්තටම අපි ඒකේ චින්තනයේ ફોකස් වෙලා නම් ඉන්නේ ඒක නියදීමක් කියලා තියෙන්නේ. එහෙමයි. එතකොට ඒ කියන කාරණාවේ අර්ථාන්විත බව කියන එක දැන් ඒ කියන්නේ දැන් රූපේ කියන එක හොයන්න යනකොට දැන් ඒකේ මාර්ගය හොයාගන්න බෑ සාරසු. හැබැයි එතකොට ගන්නස ඒ කාරණාවට කලින් කිව්වා වගේ ඒකට ලං වෙන්න බැරි ගතියක් නෙන්නේ. එතකොට ගන්නස දැන් ඒක හොයනකොට ඒක ඇත්ත බවක් මට අර්ථාන්විත වෙන්නේ කියන්නේ මට අර්ථාන්විත වෙන්නේ නෑ හැබැයි ඒක හොයන්න ගතියක් හැම වෙලේම ඒක හරි. හොයන්න ගතිය හැම වෙලේම ඉස්මතු වෙනවා. ඒක තමයි නිවැරදිම කාරණා. ඒක හොයන්න ගතිය විතරයි තියෙන්නේ. ඒක හරි. ඒක නෑ හරි. ඉතින් හොයන්න ගතිය විතරම තියෙනවා කියනකොට ප්‍රඥාවට ආහාරයක් නෙන්නේ. නැත්තම් අපි ඒකේ දෙපැත්තක ගිහිල්ලා ඒ දෙකම නොවෙනවා කියලා ගත්තොත් දැක්මක් හැටියට යනවා. ඇත සහ නැත කියන දෙකම ඉක්ම වෙනවා කියන එක. ඒ කියන්නේ මේ දෙකම වැරදි කියන එක. හොයන්න ගතියක් දිගට වෙනවා කියන එක ඒක තමයි ප්‍රඥාවට ආහාරය. ඒක යෙදෙනකොට හොයන්න ගතියක් නම් එන්නේ. මම හැම වෙලෙම කියන්නේ කරකැන මැෂින් එකට මොනවද දැම්මත් ඇඹරලා යනවා. හොයන ගතිය නම් තියෙන්නේ මොන දේ ආවත් ඒ බව ඇදෙන්නේ නැහැ. දිගටම හොයන ගතිය තියෙනවා. මේක ආය අහන්න ඇත්තටම මේ දැන් මට ඉතින් ඒක කරන්න බෑ. මම කැමති මේක ඉවරෙච්ච ගමන් මේ බෑනේ ඉතින් කරන්න. හරි පුදුම රිලැක්ස් ගතියක් තියෙනවා. ඇස් දෙක පියාගෙන ගොඩක් වෙලා හිටියේ ඊට පස්සේ ඇහෙන්නේ. ඊළඟට මම ආය ඇස් දෙක හරිනවා. මොකද දැන් අර සතුටයි ඒ චින්තනයයි එක ගත්තාම මේ පිරිසත් එක්ක ඉන්න බෑ. ඊළඟට ඒක භාවිතයක් කරන්න. භාවිතයක් කරන්න විදියක් නැහැ අපි ඉන්නකොට ඊට පස්සේ මම පැත්තකට වෙලා මෙතන පැත්තකට වෙන්න කිව්වොත් එහෙම පිට ටික ඇහෙන්නේ නැහැ. ඊළඟට ආයෙ ඇස් දෙක අරින්න වෙනවා. ඇස් දෙකලා ඒ කාරණා ටික අහන්න වෙනවා. ඉතින් ඒ නිසා මේක අපිට නිවි හැනහිල්ලේ කාරණාව හැමෙන් හිතන්න තියනවා නම් පුදුම ප්‍රතිපදාවක් භාවිතයි. ඒක හරිම සුන්දරයි. හැම පැත්තෙන්ම නිදහස්. අපි හැම වෙලෙම ජීවිතේ හුරු වෙන්නට ඕනේ. ඒ කියන්නේ බාහිර දැන් මම කලින් කිව්වේ දැන් අර ඊයේ ડોක්ටර් කිව්වර මගේ කටහඬත් එක්ක හිත එකඟ වෙනවා කියලා. අන්න ඒ වගේ අර මේ හැම වෙලෙම අර බාහිර දේ, ඒ කියන්නේ මේ පැත්තේ දේ කිසිදු විදියකින් කොයිම ආකාරයකින්වත් සාධාරණීය නොකර මොනම හේතු නිසාවත් අර පැත්තට යමු වෙන. එතකොට තමයි අපිට මේ සැබෑම අර්ථාංශ ධර්මයට යමු වෙන්න පුළුවන්. බුදුරණවහන්සේ ගුරුවරයෙක් කිව්වනේ.
දෙවියන් බමුණු සමන බ්‍රාහ්මණ සහිත ලෝකේ ගුරුවරයෙක් කිව්වා. බුදුරණවහන්සේ මොකද ගුරුවරයෙක් වෙන්නේ? බොරු වැටේකින් දැන් අපි හරියට දැක්කොත් චාටුවක් නේද කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය විදිහට දැක්කොත් එහෙම ඒ කියන්නේ දැන් බුදුරණවහන්සේ දන්නවා බුදු කෙනෙක්නේ ආයි කවුරුත් නැහැනේ. නිකන් චාටුවක් නෙමෙයිද කරලා තියෙන්නේ. පිටින් බැලුවා නිකන් අර මූණිච්චාවක් නේද කරලා තියෙන්නේ. එහෙම එකක් කරනවා බුදුරණවහන්සේ. නෑ. සක්කාය නිරෝධ දහමක් එක්ක අර්ථාන්විත වෙච්ච ජීවිතයකදී ලෝකයක් ඉදෙන තැනදී සක්කායක් එක්ක ඉන්නවා කියන කතාවක් ලෝකේවත් ඉඩක් තියෙනවා. ඉඩක් නෑ. මම බුදුයි මං හරි. ඒක ලෝකෙට කියනවා යථාර්ථවාදී. හැබැයි දැක්ම වෙනකොට ඒ කෝණේ තියෙන්නේ වෙන කෙනෙක් හොයන එක. කියන්නේ මෙතන කොහොම මොකක් එක්ක දින්න තියෙන්නේ? බුදුන් වහන්සේට. අන්න බාහිර ගුරුවරයෙක් වුණා. අවසානයේ ගුරුවරයෙක් හම්බ වුණා. ධර්මයේ ගුරුවරයා වුණා. එතකොට ඔන්න ඔය ඒ කියන්නේ අපට තියෙනවා නම් අපේ ස්වාධීනත්වය කියන එක එතන සක්කාය නිරෝධහමක් ඇත්තෙම නෑ. බුදුරන් වහන්සේට ගුරුවරයෙක් ඕන කියලා හිතන්න ගත්තා නම් අනිත් අය ගැන කතා කරන්න දෙන්නේ. ඒක තමයි අර්ථාන්විත භාවය. ඒ අර්ථාන්විත භාවය නොවි අපට මොනවා හරි කෝණකින් අපේ ස්වාධීනත්වයක් එනවා නම් එතන දහමට අදාළ වෙන්නේ. ඒකයි මම අර ජීවිතයේ යෙදෙන කරුණුත් එක්ක හැම එකක්ම බලන්න කියන්නේ. එහෙම යෙදෙන කරුණුත් එක්ක අපි එහෙම අනුගත වෙන්න යමු වෙනවා නම් හරියම ඇත්තටම නිදහස් මනස. මට මොකක්වත් තීරණයක් ගන්න ඕනේ නේ? ඒ හරියම නිදහස් නේ මනස. ඒක අනිත් හරියම ප්‍රායෝගිකයි. හරියම ප්‍රායෝගිකයි. ඒ කියන්නේ අපි අර ආටිෆිෂල් නෑ මොකක් කර වෙන එකක් ගන්න නෑනේ වචනවත් නෑ එදෙන කරුණුත් එක්ක.